අයිබෝවන් හෙට රට යන අත හෙට දවස් අපේ රට යා යුතු අත පිළිබඳව අද දවසේදී තියෙන රූපවාහිනිය අපි කරන කතා බහ හෙට රට යන අත අද දවසේත් ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වන්නේ. ඊළඟ අපි සතිපතා ඊටමත්ම වටිනා වැදගත් ඔබට ආසන්න රටට ආසන්න මාතෘකාව ඔස්සේ අපේ සංවාදය හැම විටම ගොඩනගනවා. පහුගිය සතිවලත් අපි එවැනි මාතෘකා ගණනාවක් ඔස්සේ මේ හෙට රට යන අත සංවාදය ගොඩනගුවට බොහෝ ප්‍රතිචාර තිබෙනවා. ඒ සියල්ලටම අපේ ගරු සභාපතිතුමා වෙනුවෙන් ගරු අධ්‍යක්ෂතුමා වෙනුවෙන් ඔබට බොහෝමත්ම ස්තුතියි. අද දවසේත් අපි බොහොම විශේෂිත මාතෘකාවක් ඔස්සේ අපේ සංවාදය ගොඩනගවන්නේ. ඔබට මට රට හමුවේ තිබෙන ප්‍රශ්න ගැන අපි විටින් විට විවිධ විද්වතුන් අපේ ආරාධ්‍යයන් ගෙන්නගෙන මේ සාකච්ඡාව තුළ ඔවුන්ගේ උත්තර අපි ලබා ගන්න අපිට තියෙන ප්‍රශ්න ගැන. අද දවසේදී අපි බොහොමත්ම විශේෂිත මාතෘකාවක් ඔස්සේ අපේ සංවාදය ගොඩනගන්නයි බලාපොරොත්තු වෙන්නේ විශේෂිත ආරාධිතයෙකු සමගින්. අද දවසේ අපි අපට තිබෙන රටට තිබෙන සමාජයට තිබෙන ප්‍රශ්න ගැන අහන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂ වේදිකයෙකුගෙන්. අද දවසේ අපේ සාකච්ඡාව මූලික වෙන්නේ පදනම් වෙන්නේ මේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. හෙට රට යන අත තුල ජ්‍යොතිෂය ගැනයි අද දවසේ කතා කරන්නේ. විශේෂ ආරාධ්‍ය අපි හඳුනාගමු. ඊට පෙර ආතුව අපි අද දවසේත් බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ සභාපතිතුමාත් ඉන්නවා අපිත් එක්ක අපේ සාකච්ඡාව තුළ. කරු සභාපතිතුමනි ශාන්ත වික්‍රමසිංහ මහත්මයාණනි ආයුබෝවන් කියලා පුතුමාව ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමා ටීනේඩ් අධ්‍යක්ෂ නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාත් ඉන්නවා අපිත් එක්ක පුතුමාවත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද අපි හඳුනාගමු අද දවසේ අපි හෙට රට යන අත අපේ මේ විශේෂිත වැඩසටහන ආරාධනා කරපු අපේ විශේෂිත ආරාධිතයා එතුමා වෙන කවුරුත් නෙවෙයි මම හිතන්නේ මේ වෙනකොට ඔබ හොඳින්ම දන්නවා මේ රටේ බොහෝ දෙනා එතුමාව හොඳින්ම හඳුනනවා ඉන්දිය ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ්‍යවේදී බිසර චාණක්‍ය මානකේ මහත්මයා ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව ආයුබෝවන්. අපි කතා කරමු එතුමාත් එක්ක ජ්‍යොතිෂ්‍ය පිළිබඳව ඔබට මට තිබෙන ගැටලු පිළිබඳව බලමු එතුමා අද දවසේ අපිට ලබා දෙන උත්තර මොනවද කියලා. හොඳයි. ඉස්සෙල්ලාම මම කැමති වෙනද වගේම අපේ සාකච්ඡාව ආරම්භ කරන්න අපේ කරු සභාපතිතුමාගෙන්. සභාපතිතුමනි අපි සාමාන්‍යයෙන් හෙට රට යන තුල බොහෝ දේවල් කතා කරන මේ සමාජ ආර්ථික දේශපාලන කරන අද අපිට විශේෂයෙන්ම ජ්‍යොතිෂය ගැනත් කතා කරන්න තියෙනවා. අපිට බොහෝ දේවල් මෙතුමාගෙන් අහලා දැනගන්නත් පුළුවන් අපිට තියෙන ගැටලු සම්බන්ධයෙන්. ඊට පෙර ආතුව ගරු සභාපතිතුමනි අපි පහුගිය සතිවල සාකච්ඡා කරගෙන ආපු කාරණා තවදුරටත් මේ සමාජය තුළ ඉස්සරහට ගිහින් තියෙන විශේෂයෙන්ම මේ කොරෝනා අවධානම සම්බන්ධයෙන් පහුගිය දවස් කීප අපි දැක්ක වැඩි අවධානයක් මේ රටේ සමාජය මොන විශේෂම ආසාතයන් ප්‍රමාණය වගේ මරණ ප්‍රමාණයත් වැඩි වෙන අවස්ථාවක් අපි දැක්කා. අපි මොන වගේ තැනකින්ද කරු සභාපතිතුමා අද අපේ සාකච්ඡාව ආරම්භ කරා. බලමු මේ වලට ජ්‍යොතිෂය සම්බන්ධ වී ඇතිද නැද්ද කියලා. උත්තරයක් තියෙද නැද්ද? ඔව්. ඒක අපි දැනගත්තා දැන් කොරෝනා වෛරස් තියෙනවා අරවා තියෙනවා. ඒ හින්දා අපි බලමු. මේ ගැන මොනවද කරන්න පුළුවන් මේ ගැටලු මොනවද කියලා. ඊවල වල තියෙන ඇතුල් වෙන දවස් තියෙනවා නැති දවස් තියෙනවා. ඒ ඔක්කොම ජ්‍යොතිෂය හැරෙන ලංකාවේ ජ්‍යොතිෂ රට. අපේ රටේ මිනිස්සු හදිලා විශ්වාස කරනවානේ. ඒව හරියට විශ්වාස කරනවා වැරදියට කරනවා. මේ ගමන යන්නේ හරියට කොහොමද කියලා බලමු. එතුමාගෙන් අහමුගේ දේවල් ගැන එතුමා අපිට පැහැදිලි කරා. අධ්‍යක්ෂමනි අද වෙනස් ටිකක් විශේෂ සාකච්ඡාවක්. මොකද අපි මේ වගේ තැනකට ආවේ හෙට රට යන අතේ. රටේ අනාගතය ගැන බලන්න වෙන්න ඕනේ හෙට කොහොමද කියලා. දැන් මම හිතන්නේ මට නම් මේක යම් කිසි අලුත් දෙයක්. ශාමික මහත්තයා අපේ සභාපතිතුමාටයි මේ හා සම්බන්ධව තියෙනවා පුළුල් දැනුමක් තියෙනවා. මට නම් ජ්‍යොතිෂ සම්බන්ධව නම් පුළුල් දැනුමක් නැහැ. ඉතින් මම වැඩි ඒ පැත්තට නැති හන්දමට අද අපේ බිසර් මහත්මයාගෙන් තමයි අද මේ වගේ තැනක ඉඳගෙන තමයි අද ප්‍රථම වතාවට මම හිතන්නේ සහභාගී වෙන්නේ වෙනි වැඩසටහනකට. ඉතින් මගේ පැත්තෙන් බලන් තියනවා නම් දැන් ශාමිකවත් හැමදාම අහන එකක් තමයි කොහොමද ආරම්භයේම මොකක්ද අද රටේ වෙලා තියෙන තත්ත්වය කියලා. මම දෙකක් ගන්න වැඩි වෙලා මම ගන්න නැතුව එකක් මම කියන්න යන්නේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව අපි කතා කරා. අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට ඒ කියන්නේ දැන් මාස 6කට විතර ඉස්සෙල්ලාම කිව්වා IMF එකේ තියෙන අවශ්‍යතාවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන අවශ්‍යතාවය. ඒ වගේම අපිත් මෙහි පැහැදිලි කරලා දුන්නා විදේශ අන්තිත අඩු වෙනකොට කුමන ආකාරයෙන්ද ඒ
නැවත වතාවක් පණ ගන්නවන්න ඕන නම් ආර්ථිකයේ පණ ගන්න යුතු ආකාරයක් හැටියට තමයි කිව්වේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන කතා කරා. ඒකට සැලැස්මක් ඕනේ කියලා. ඒකට සම්බන්ධව අපි මම හිතන්නේ ගිය වතාවෙත් කතා කරා. ඉන්දියාව මෙවැනි තත්වයකට වැටලා තියෙන අවස්ථාවේදී නරසිම්හ රාව් අගමැතිතුමා ඒ වෙලාවේ එකතු කරගත්තයි කියලා මන්මෝහන් සිං මහත්මයා මෙතනට ආර්ථික විශේෂඥයෙක් අන්තිමට ඉන්දියාව අගමැතිත් වුණා. ඒ වෙලාවේ ඉන්දියාවේ තිබ්බ විදේශ සංචිත වලින් බිලියනයක් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. එතකොට මේ අය කරේ මොකද්ද? අර බැඳුම් කර මේ ගන්නකොට ස්වෛරීය බැඳුම් කර හැටියට ගන්නකොට ISBN ගන්නකොට ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කර ගන්නකොට මේ සම්බන්ධතාවයන් මේ ගත්ත ඇත්ත එක කතා කරලා එහි තියෙන පොලි අනුපාතය අඩු කරලා ඒ වෙළඳපොලෙන් ගත්ත අය ඒ අයට යම් කිසි විදිහකට පැහැදිලි කිරීමක් කළා. ඒ කාලේ වකවානුව තුලදී ගෙවීම කරන්න බෑ. තව ඉස්සරහට තව අවුරුදු 10කට මේක දික් කරන්න. එතකොට අපි මේ ගෙවීම කරන්නම් මෙවැනි ක්‍රම වේදයක් අනුගමනය කළා. ඉන්දියාව එදා ඉඳන් අද වෙනකන් ඇවිල්ලා තියෙන ගමන අපිට බලන්න පුළුවන් දියුණුවේ මග. ඉතින් ඉන්දියාව අපිට උදව් කළා. අපි ජාත්‍යන්තර මූල්‍යයට අරමුදලට යන්නේ නැහැ කියන එක අපි ගෙවතාවෙත් කිව්වා ඒක බොරුවක්. මොකද ඒක වෙන්නේ නැති දෙයක්. මොකද ඉන්දියාව අපිට දෙනවා ණය. දුන්නට ඉන්දියාවේ අදහසක් තියෙනවා. මොකද අපි යම් ක්‍රමවේදයකින් තුලින් නැවතතාවක් ප්‍රතිව්‍යුහගත කිරීමක අවශ්‍යතාවය කියලා. හැබැයි ඉන්දියාව අපිට දීමෙන් වෙච්ච එකක් තමයි අපි ඒ ග්‍රහණයට අසු වුණාද කියන එක ගැන අපි කතා වෙලා ඒ ගැන ප්‍රශ්න කරේ. මොකද ඒ වෙලාවේදී අපි දකිනවා තෙල් ඉන්ධන සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම අපි දකිනවා මේ ඖෂධ සම්බන්ධයෙන් මේ ඉන්දියාව දෙන ණය කොහොමද මේක ඇතුල් කරගෙන මේ මෙවැනි අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් අපිට පුළුවන් වන්නේ කියන එක මේ ඉන්දියාවෙන් දෙන මුදල්. හැබැයි අනිත් ඒවාට කිසිම ආකාරයක මුදල් ලැබීමක් එන්නේ නැහැ. එතකොට අපිට සංවර්ධනය කියලා ඔය මෙතෙක්කල් බැඳුම් කර වලින් ගෙන ආපු මුදල් අපිට එවැනි වාසියක් ලැබෙන්නේ නැහැ එතන කියන එක. එතකොට මෙතන වෙන්නේ අත්‍යවශ්‍ය දේවල්ට විතරයි. හැබැයි ප්‍රතිව්‍යුහගත කළා නැවත වතාවක් ජාත්‍යන්තරයේදී විශ්වාසය දිනාගත්තොත් අපිට ඔන්න මුදල් ආයෝජනයක් එනවා රටට. ඒ හරහා අපිට යමක් කරන්න පුළුවන් කියලා. ඒකට හාත්පසින් වෙනස් කතාවක් කීයේ වෙනකොට මතු වුණා. එයා සම්බන්ධව මට ඇත්තටම කිව්වා මේ මාධ්‍ය සාකච්ඡාවක් කරන්නයි කියලා. ඒකේ උනේ මේ කළු සල්ලි සම්බන්ධව. දැන් මේකේ අපේ මුදල් ඇමතුමා කිව්වා 2009 වකවානුවේදී කළු සල්ලි එකතු කරගෙන තමයි කියලා අවි ආයුධ ලබා ගත්තයි කියලා තිබ්බා. එතකොට අපේ ෆීල්ඩ් මාර්ෂල් සරස්වංශක මහත්මයා කියනවා එහෙම එකක් වුණේ නැහැ. එහෙම එකක් ගත්තේ නැහැ කියලා. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කළු සල්ලි සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. මොනවද මේ කළු සල්ලි කියන්නේ? කළු සල්ලි කියන්නේ මුදල්. ඒවෙන් බදු ගන්න බැරි කොහෙන්ද එන්නේ කියන එක සම්බන්ධව දන්නේ නැහැ. හැබැයි මුදල් සංසරණය වෙනවා රට තුල. දැන් උනත් ලංකාවේ විශේෂයෙන්ම උද්දමනයේට ඒක මේ කළු සල්ලි තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ උද්දමනයේට හේතුව. වෙලා ඇත්තේ මේ කළු සල්ලි. කොහෙන්ද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි දන්නකොට බැංකුවක අපි ගියොත් එහෙම account එකක් අරින්න හැම වෙලාවෙමදී කියන්නේ එතනදී කොහෙන්ද මේ මුදල් ආවේ කුමන ආකාරයෙන් දාවේ කියන එක ඒගොල්ලෝ අහනවා. මොකද නැත්තම් මේක කියන්නේ මත්ද්‍රව්‍ය වලින්. ඊට පස්සේ කියනවා ගණික වෘත්තිය. එතකොට මෙවැනි ක්‍රමයන් ගොඩාක් තියෙනවා උපයෝග කරගෙන අවි ආයුධ ජාවාර මේවෙන් උපයා ගන්න සල්ලි කියලා. මේ සල්ලි ගෙන එන ක්‍රමවේදයක්. මේක දේශපාලනිකයන්ට යම් කිසි විදිහට ඔවුන්ගේ මැතිවරණ වලට යටින් මුදල් දෙන ඒවා ඔය වෙනත් ආකාරයට මේ මුදල් එකතු කරලා සුද්ධ කරනවා. ඒක හොදලා ගන්නවා සුදු සල්ලි වලට පත් කරනවා. දැන් මෙතනට බරපතල කාරණයක් මෙතන විශාල බරපතල කාරණයක් වෙලා තියෙන්නේ උතුරු කොරියාවෙන් කියලා කිව්වේ. එතකොට උතුරු කොරියාවෙන් ගෙන්න බෑ. මොකද එතන ගනුදෙනු කිරීමේ මල්ටි බැරල් වලටයි උතන මම දැක්කා කියලා තියෙනවා. ওই RPG වලටයි තමයි මේ අපි ගත්තයි කියන්නේ. දෙකම තහනම් කරලා තියෙනවා එක්සත් ජාතීන් විසින්. එහෙන් ගන්න තහනම් කරලා තියෙනවා. එතකොට මෙතන මේ ජාවාරමක් වෙන එක. එතකොට මේ කළු සල්ලි ගෙනාවා කියන්නේ උන්ඩියල් ක්‍රමයට මේ ලංකාවේ ලබාගත් සල්ලි තමයි මේකට මේ ආයෝජනය කරලා මේකෙන් ලබා ගත්තයි කියලා කියන්නේ. එතකොට අපි එතකොට එක පැත්තකින් කියන්නේ මොකද්ද? මුදල් ඇමති කෙනෙක් හැටියට අපි කියනවා මේ ජාවාරම හොඳයි කියලා. මොකද අපි එතනින් ගත්තයි කියලා කියනවා. දැනුත් අපි අවුරුදු ගානකට පස්සේ අපි ඇවිල්ලා කියනවා මේ මුදල් ලබා ගත්ත එක බොහොම හොඳ දෙයක් කියලා. ඉතින් ඒ හොඳ දෙයක් කියලා කියනවා නම් ඒ කියන්නේ අපි ඒගොල්ලොන්ට අතපොවනවා. ඒකෙන් මේ මුදල් එක කරගෙන යන්නේ ඒක හොඳයි කියලා. එතකොට එහෙම එකක් කියනවා. අනිත් එක වෙලා තින් ජාත්‍යන්තරයට මෙවැනි කතාවක් කිව්වහම ජාත්‍යන්තර විශ්ින් කියනවා මේ ඔක්කොම උල්ලංඝනය කරා කියනවා. මූලික අයිතිවාසිකම් කඩ කරා කියනවා. මානව හිමිකම් ගැන කතා වෙනවා. මේ අවස්ථාවේදී අපි කියනවා මේ ජාත්‍යන්තර විශ්ින් මේ එපා කියන දෙයක් ඒකටත් අපි ගිහිල්ලා එවන්නක් කරලා තියෙනවා ඒ කටයුත්තක් කරලා තියෙනවා කියලා. ඉතින් එවන්නක් කටයුත්තක් කරා කියනකොට තනිකරම දැන් අර අපිට තියෙන රටට තියෙන පිළිගැනීම නැති වෙලා යනවා.
දැන් මේක විශේෂයෙන්ම ආందోලනාත්මක කතාවක් බවට පත් වෙනවා. දැන් මේ කළුසල්ලි සම්බන්ධයෙන් කතා කරනකොට මේ කළුසල්ලි සුදු කිරීම සහ එයින් අවියායුධ දැන් අපි කියනවානේ අවියායුධ වලට තමයි මේ ජාවාරමට තමයි ඒ හම්බ කරගත්ත දෙයක් කියලා. දැන් මෙතනත් වෙන්නේ අපි ආයෝජනය කරලා තියෙන්නේ එවැනි දෙයකට. ඉතින් මෙවැනි කරුණු කාරණා සම්බන්ධව ගන්නකොට දැන් මම හිතන්නේ ජීල් පිරිස් මහත්තයා නම් කියලා තියෙන එහෙම එකක් උනේ නැහැ කියලා. අපේ විදේශ අමාත්‍යාංශයේ ඔව් පෞද්ගලිකව කතා කරලා මුදල් ඇමතුමත් කිව්වයි කියලා එහෙම එකක් උනේ නැහැ. ඊට පස්සේ මම මාධ්‍යවේදී නැමතුමාගෙන් අහනවා මෙහෙම දෙයක් මොකද්ද මේකේ තත්ත්වය කියලා. තත්ත්වය කියලා. මුදල් ඇමතුමා ටිකක් ඒක දෙන උත්තරය හැබැයි අමුතු උත්තරයක් දෙන්න එහෙම දෙයක් නැහැ වුණා වගේ අපි බලමු. ඒක සිංහල කියමන තියෙනවානේ. කටබුරු ගියෝ දිවබුරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවානේ. දැන් මෙවැනි දේවල් තියෙනවා. ඉතින් මම කියන්නේ ඒක නේ මේ වෙලාවේ වෙන්නක් ඇති කර ගැනීමට අවශ්‍ය තත්වයක් නෙවෙයි රටේ තියෙන්නේ. මේ අවස්ථාවේදී ඔක්කොමලා බලන් ඉන්නවා ලංකාව සම්බන්ධව මොකද ශ්‍රේණිගත කිරීම අඩු වෙලා තියෙනවා. රේටින් CCC වෙලා තියෙනවා. එතකොට කවුරුත් මෙහාට එන්නේ නැහැ. මුදල් ආයෝජනය කරන්නේ. දැන් මේ දැන්ටමත් මේ සංසරණය වෙන මුදලක් තියෙනවා. දැන් අපි බලන්නේ චාමික මහත්තයා ඉල්ලුම සැපයීම අනුව සමතුලිතතාවයක් බලන්නේ. කොහොමද කියලා. දැන් වැඩි වෙලා තියෙන්නේ මේක උද්දමනේ වැඩි වෙනවා. ඒත් බඩු ගන්නවා මිනිස්සු. එතකොට ගන්න කොහේ හරි සල්ලි තියෙන්න බෑ. අපි කියනවා සල්ලි නැහැ කියලා. හැබැයි රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි ගන්න. එතකොට වෙන දේ අර තියෙන අයටයි නැති අයට අතර තියෙන පරතරය විෂමතාවයක් වෙනවා. එතන විශාල විෂමතාවයක් වෙනවා. එතකොට මේ අයට කොහෙන්ද මේ උදල් ආවේ? එතකොට ඒක තමයි හැමතිස්සෙම කරන උද්දමනයට හේතුවක් කියලා මේ කළු සල්ලි. කවුරුත් දන්නේ නැහැ කොහෙන්ද එන්නේ කියලා. හැබැයි භාණ්ඩ වලට ඉල්ලුමක් තියෙනවා. එතකොට සැපයුමට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒක වෙනකොට කෙලින්ම මේ මෙතනදී වෙන දේ තමයි උද්දමනය වැඩි වෙගෙන යනවා. ඉතින් මේ වෙන දේවල් සම්බන්ධව අපි බලන්න ඕනේ. ඉතින් මේක ගැන කතා කරන්න තමයි චාමික මහත්තයා විශේෂත්වයක් වෙලා තියෙන්නේ. අද වෙනකොට මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක. එතකොට මේ පැත්තෙන් මම හිතන්නේ ඒ කළු සල්ලිත් ප්‍රමාණවත් නැතුව ඇති. දැන් ඒකේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් ඊට පස්සේ ගිය වතාවේදී කිව්වා 100ට 1ක් ගෙවලා තමුන්ගේ කළු සල්ලි ඔක්කොම ගෙනහලා සුද්ධ කරන්න පුළුවන් කියලා. 100ට 1ක ටැක්ස් එකක්. මේ මාර්තු 31 වෙනිදා වෙනකොට ඒක අවසන් වෙනවා. කියන්නේ තමුන්ට කොච්චර මුදල් තිබ්බොත් ඒ මුදල් සියලු මුදල් එකතු කරලා ඒකෙන් 100ට 1යි ගෙවන්න ඕනේ. ඒක ගෙවලා බද්දක් හැටියට ගෙවලා සල්ලි ටික ගේන්න පුළුවන්. කෙසේ වෙන කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ කියලා. දැන් එවැනි තත් කිරීමකුත් කරා. මම හිතන්නේ ඒකත් ප්‍රමාණවත් වුණා කියලා. දැන් ඒකත් හන්ද තමයි දැන් දුවගෙන යන්නේ මේකට ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට ගිහලා දැන් කියනවා අපි මේක හොයලා බලන්නම් බැංකුවකට යනකොටත් අපි හොයලා බලනවානේ බැංකුවේ තියෙන ස්ටෑන්ඩින් එක නැතොත් කොහොමද ඒකේ පිළිගැනීම කොහොමද තියෙන්නේ පක්ෂ මන්ත්‍රීවරු හිටියද කිසි ලෙසකින් අපි IMF යන්නේ නැහැ කියන කියපු කතාව. අද කියනවා හෙට කියනවා නැහැ කියනවා නිවාඩ් කප්‍රාල් මහත්තයා නැහැ කියනවා මුදල් ඇමතුමා කියනවා ඔව් කියලා. දැන් මේ ක්‍රම වේදවල් කීපයක්ම එකතු කරගත්තානේ. අපි දැක්ක බිලියන 518ක් විතර පාඩු වුණානේ අර බදු ඔක්කොම අහක් කරලා වෙනත් අලුත් ක්‍රමයක් වෙනසක් කිරීමෙන් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණානේ මේ මුළුවේක. දැන් ඊට පස්සේ ඒක අතරවාරයේ අපි කියනවානේ තව බිලියන 228ක් වෙන් කරාන අර 5000 වැඩි කරා. ඒ සම්බන්ධවත් අපි දන්නේ නැහැ හරියට මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා. දැන් මේ ඔක්කොම සීලෝ දෙය තියාගෙන කළුසල්ලිත් ගෙනහල්ලා ඊට පස්සේ අර 100ට එකක් දාලා ඒ ශෝධන ක්‍රියාවත් කළා. දැන් වෙනකොට තාම එතරම් තමයි තියෙන්නේ. අද වෙනකොට අපි දන්නේ ලයිට් තියනවද? ලයිට් නැද්ද මේ ඒ ලෙවල් කාලේ? මොකද්ද වෙන්නේ? හෙට සඳ ඉඳන් පැය 4ක් කපනවා කියනවා. වෙනවද නැද්ද? මේ ලොකු චකිතයක් තියෙනවා හැම දෙනාගේම මේ මනසේ. ඉතින් අපි දන්නේ කොහොමද අපි හෙට රට යන අත ගැන කතා කරන නිසා කොහෙටද යන්නේ කියන එක සම්බන්ධව අපිට අරමුණක් නැති දේශාවකට තමයි අපි ගමන් කරන්නේ. වැඩේ නිශ්චිත නැති හින්දා සාමාන්‍යයෙන් අපිට ඒක අහන්නම වෙනවා කියන්නේ ජ්‍යොතිර්වේදී මහත්මයෙකුගේ. මේ ටික නෙමෙයි අහන්න යන මේ ටිකත් අහමු නෙමෙයි මේ සමාජයේ කතා බහ ලක් කරන දේවල් ගැන අනිවාර්යයෙන්ම අහන්න ඕන මොකද වෙනින් උත්තරයක් ගන්න තැනක් නැහැනේ අපිට. හරි අපි පටන් ගමු අපේ සාකච්ඡා දවස් මේ ජ්‍යොතිෂය පිළිබඳ කෙරෙන සාකච්ඡාව. මම ඔබතුමාගෙන් ටිකක් ආරම්භයක් විදිහට අපි හැමෝටම දැනගන්නත් එක්ක මම දන්නවා ඔබතුමා මේ රටම දන්නවා. හැබැයි අපිටත් කිසියම් ප්‍රමාණයකට මේ කාරණා ටික පැහැදිලි කරගන්න ඕන හින්දා මෙහෙමනේ දැන් අපේ ගරු සභාපතිතුමාත් අපේ අධ්‍යක්ෂමත් කියපු කතාව මම දැන් තියෙන රූපවාහිනියත් ආරම්භයේ සිටම ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ලොකු තැනක් දීලා තිබ්බ අපේ නාලිකාව තුළ අපේ ගරු සභාපතිතුමා. අපි දකින්න වර්තමානයේ මේ අපේ channel එකේ විතරක් නෙමෙයි වෙනින් මොකක් දැම්මත් හැම දවසෙම එක ආකාරයේ ජ්‍යොතිෂ වේදීන් අපිට පේන්න තියෙනවා. මගේ මූලික ප්‍රශ්නේ අහන්නම හිතන එක මුලින්ම ඔබතුමා ගැන කිසියම් හැඳින්වීමක් කරන ගමන්ම මේ අනිත් තැන් වලට වැඩිය මෙතන කොහොමද වෙනස් වෙන්නේ? අර එතනින් පොඩ්ඩක් පටන් ගමුද? මොකක්ද මේ වෙනස විශේෂත්වය? හරි. දැන් මම මේ වැඩසටහන පටන් ගන්න කලින් අපේ චරසවපැතුමා ශාන් වික්‍රමසිංහ මැතිතුමාට දැන් මෙතෙන්ට මාව එන්න කොළඹ අපේ නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමාට අපේ හිතවත් කෙනෙක් ඉන්නවා මතක් කරන්න ඕන. නිලුම් වේනු සේනාරත්න මහත්මිය අපේ පහළට ප්‍රදේශයේ දලවතුරු ප්‍රදේශයේ ඊටම හොඳින් සමාජ සේවා කටයුතු කරන කාන්තා. දැන් මේගොල්ලෝ තමයි මේ මෙතෙන්ට මාව ගේන්න කිව්වා. එතකොට මම සේනාරත්න මහත්මියට කතා කරා මම කිව්වා මම එන්නම් වැඩසටහනට ප්‍රශ්නයක් නැහැ.
මාතෘකාව හෙට රට යන අත හැබැයි තහනම් වචනේ පක්ෂ දේශපාලනය කියලා. අපිට දේශපාලනය කතා කරන්න පුළුවන්. තහනම් වචනේ පක්ෂ දේශපාලනය ගැන කතා නොකරනවා නම් අපිට දේශපාලනය ගැන යමක් කතා කරන්න පුළුවන්, ජ්‍යොතිෂ වශයෙන් කතා කරන්න පුළුවන්. මේ දේවල් වෙනවා නම් වැඩසටහනට එනවා කියලා. හරි? ඒතකොට ඕක තමයි එකඟතාවය මෙතන. මොකද මම මේ TNL එකට ආපු පළවෙනි සැරේ නම් වෙන channel වල මම ගොඩක් ඉඳලා තියෙනවා. ඉතින් මම ගැන කියන්නම් හැමෝටම දැනගන්න, බලන අයත් දැනගන්න ඕනේ. දැන් මම උපන්නේ මාතර මහරෝහලේ 1973 අවුරුද්දේම ඉපදුනා. මට අවුරුදු 48ක්. එතකොට අපි මේ කුමාර ජීවිත ගත කළා නෙමෙයි. අපි සාමාන්‍ය පවුල්වල බොහොම දුප්පත් මිනිස්සු. මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ මගේ පියාගේ රැකියාව අහිමි වෙනවා 1981 නැත්නම් 82. ඒතර මගේ මව වැඩ කරේ හැමෝම දන්නවා මාතර සිල්ල වාට්ටුව කිව්වම ඒ එච්චරයි තිබ්බ ඉස්සර වාට්ටුවකට. ඉතින් හෙදියක් වශයෙන් ඉතින් මේ අම්මා උදේ වැඩට ගියාම ඉන්නේ හැන්ද වෙලා අපි බලාගත්තේ පුංචි අම්මලා ආච්චිලා. ඊට පස්සේ තාත්තගේ රස්සාව හම්බෙනවා 89 විතර වගේ. ඒ වෙනකන් අපි ජීවත් වුණේ අම්මගේ රැකියාවෙන්. එතකොට අම්මට මේ රැකියාවෙන් මුදල් ලැබෙන ප්‍රමාණය අපිට පවුලක් ගෙනියන අපේ ගෙදර මමයි සහෝදර තුන්දෙනා නංගි මල්ලි සහිත තව හිටියා පුංචි අම්මලා බෙදමුද කට්ටිය හිටියා ආච්චි හිටියා යකන කට්ටිය හිටිය නිසා අම්මා මේ වෙනත් රැකියාවකට ගියා මේ කොළ ප්‍රදේශයේදී. ඒකට එයා ඉන්නේ සතිය අන්තේ. එතකොට දැන් මම මේ වෙලාවේ ඊටාම ආඩම්බරයෙන් මතක් කරනවා අද අපි මෙතන ඉන්න කිසියම් හෝ හේතුවක් තියෙනවා නම් ඔය මගේ අම්මා ඒ කියන්නේ දැන් කිව්වොත් ඕන කෙනෙක් දන්නව මේ සිල්ලවාට්ටු වැඩ කරපු රංජනී කිව්වොත් මාතර ඔක්කොම දන්නවා තාම. මම වාට්ටුවෙන් අස්සලා දැන් අවුරුදු 30ක් විතර ඇති. 30කටත් වැඩි. ඉතින් මගේ අම්මා එච්චර මේ රංජනී අදත් මාතර ගොඩගම ජීවත් වෙන්නේ. ඒ දිරිය කාන්තාව අපේ පවුල අද මෙතෙන්ට ගේන්න ඒ කරපු මෙහෙය මම අද මතක් නොකරොත් මෙතන මේ වැඩසටහනේදී මම නිකන් අර මේ ගුණය නොදන්න දරුවෙක් වෙනවා. ඒ නිසා මම මුලින්ම මේක අම්මට ස්තුති කරනවා. තාත්තා නැහැ. තාත්තා පගුල් කරලා නැවත වුණා. තාත්තත් බොහෝ දේවල් කරා අපි උනේ. ඒක මම අම්මා මතක් කරන්න ඕනේ. එතකොට මේ මගේ ජීවිතේ මල්ලේ හනාවක් නෙමෙයි. මම මේ බොහොම අමාරුවෙන් මෙතෙන්ට ආපු මිනිස්සෙක්. එතකොට දැන් මොකද විශේෂත්වය මේ? ඔබතුම අහනෝනේ මොකද විශේෂත්වය කියලා. දැන් අපි අපේ ජ්‍යොතිෂ ක්‍රම තුනක් තියෙනවා මේ රටේ. ඔබතුමාට මට මේ අපේ ගරු සභාපතිතුමාට මේ සුදත් මහත්මයාට අපිට තිබ්බේ මේ දල කේන්දරයක්, රාශි කේන්දරයක්. එතකොට දවසට පැය 24යි, ලග්න 12යි. එක ලග්නයක් පැය 2යි. එක ලග්නයක් පැය 2යි. ඔය පැය 2 අතර මිනිපිටිච්ච සියලු මිනිස්සුන්ට පරණ ජ්‍යොතිෂීවේදීන් කිව්ව එකම පලාපල. පැය 2ක් ඇතුළේ විතර මිනිස්සුන්ට එකම පලාපල තමයි කිව්වේ. පොදු ලග්නයකට පලාපල කිව්වා. ලග්නයට තමයි ඇත්තටම ඒ කාලේ මිනිස්සු පලාපල කිව්වේ ලග්නයට. ඕක වෙනස් වුණා. ඕක 1972 ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය හඳුන්වා දීමත් එක්ක ඕක වෙනස් වෙලා ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා පලාපල කියන්න ගත්තා උපස්ථානයට. දැන් මේක ජ්‍යොතිෂ වශයෙන් පැහැදිලි කරගොත් ඔබතුමාට කොඩයක් ගණන් කරා මගේ පස්සෙන් 6 මාසයක් එන්න වෙනවා. ඒ නිසා මම පැහැදිලි කරන්න යන්නේ මම කියන්න ක්‍රිෂ්ණමූර්තිතුමා පලාපලක උපස්ථානයට. උපස්ථාන රංකින පලාපල සමහර ඒවායින් ගොඩාක් ඒවහර ගියා. සමහර ඒවා පොඩ්ඩක් වෙනස් වුණා. නමුත් අපි දැනටත් පොදුවේ පාවිච්චි කරන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියපු උපස්ථානයේ පලාපල කියන දේවල්. ඒතර ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ගෝලෙක් හිටියා එස්.පී. කුලර් මහත්තයා කියලා. ඒතර එතුමා තීරයක් හැදුවා සබ්සබ්බැඩ් කස්පල් ඉන්ටෙලෙක්ස් තියරි කියලා අභ්‍යන්තර භාව සම්බන්ධය සහ උපෝපන්‍යාය කියලා. දැන් ලේටස්ට් ක්‍රමයේ ලෝකේ ඕක තමයි. හැබැයි ලංකාවේ ඔය ක්‍රමයට ගණන් හදන අය 5 දෙනෙකුට වැඩිය නෑ. එක්කෙනෙක් මගේ ගුරුවරයා පත්තම්පිටිය පත්මාන්සේනාත් මහත්තයා, තව කෙනෙක් මම. සහ තවත් එතුමාගේ ගෝල බාලෝ තුන් දෙනෙක් ඉන්නවා. ඔය සබ්සබ්බන් කස්පල් ඉන්ටෙලෙක්ස් තියරි කියන එකට හදන්න කේන්දරේ. අපි පුද්ගලයාට පලාපල කියන්නේ නැහැ එතකොට. පුද්ගලයාට පලාපල කියන්නේ. අපි ලග්නයට පලාපල කියන්නේ නැහැ. දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා කේන්දරයට පස්සේ මේ කුලර් මහත්තයා කේන්දරේ කොච්චර නිවැරදිව හදලා තියෙනවද කෝ දැනට
එක තප්පරයක් ඇතුලේ එක තප්පරයක් කියන්නේ අසුරක්නේ. මේ අසුර ඇතුලේ ළමයි 1000ක් ඉපදුනොත් අද අපිට පුළුවන් කේන්දර 1000ක් හදලා ඒ ළමයි 1000ට එකකට එක වෙනස් නිවැරදි පලාපල 1000ක් කියන්න. දැන් හිතන්නකො ඔබතුමා ජ්‍යොතිෂ කොච්චර දුර දියුණු කරලා තියෙනවද කියලා මේ විද්‍යාඥයෝ පරේක්ෂකයෝ. ඒතර හිතයි මේ දැන් තප්පර 1000 ඇතුළේ වෙලාවල් ගන්න කොහොමද කියලා. වෙලාව අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි සුදත් මහත්මයාගේ ළමයාගේ කේන්දරය අපි අරගෙන බලනවා. එයාගේ ඉන්නේ ආසන වශයෙන් වෙලාන්නේ. එයා කියයි මගේ ළමයා ඉපදුනේ හැන්දෑවේ 5:17ට කියලා. කපන්නේ 5:17ට දෙන්නකො ළමයා කේන්දරේ. මේ කීවෙන් ළමයාද ඔබතුමාගේ? මේ 3 වෙනි ළමයා. හොඳයි. අපි කියනවා රයිට්. ඔබතුමාගේ කේන්දරය දෙන්න, නෝනාගේ කේන්දරය දෙන්න, පළවෙනි ළමයි දෙන්නයි කේන්දරය දෙන්න. අරගෙන මේ 3 වෙනි ළමයා කේන්දරේ හදනවා. හදනකොට 3 වෙනි ළමයාගේ කේන්දරේ පියාගෙන කියවෙන තැන තියෙන පියාගේ නැකතට දරුවාගේ නැකත සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් පියෙක් නැත්නම් දරුවෙක් උපදින්න බෑ. දරුවාගේ පියා නැති වෙන්න බෑ. පියෙක් ඉන්නම ඕන දරුවෙක් උපදින්න. તો පියාගෙන කියන තැන දරුවාගේ නැකතයි පියාගේ නැකතයි සම්බන්ධ වෙන්න ඕන. 9 වෙනි භාවයට. ඊළඟ මව ගැන කියනවා. 4 වෙනි භාවයේ. ඉපදෙච්ච දරුවාගේ නැකත 4 වෙනි භාවයට මවගේ නැකතත් සමග සමාන වෙන මවගේ 4ෙන් පුතා කියවෙන්න ඕන. පුතාගේ නැකතෙන් මව කියවෙන්න ඕන. ඒකත් හරි ගස්සෝ. පළමු දරුවා 11 වෙනි භාවයෙන් බලනවා. පළමු වැඩි මහල් සහෝදරයා. එතකොට මෙයාගේ 11ට අතන සම්බන්ධ වෙනවා. දෙවෙනි දරුවාගේ 9ෙන් බලනවා. නැකත් උපස්ථාන සමාන වෙනවා. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරන්න බෑ අපේ මිනිස්සුන්ට. අපේ මිනිස්සු කරන්නේ කේන්දරය අරන් ගියාම අහනවා මේ චාමික මහත්තයා දුවේද පුතේද කියලා. උත්තරේ ගන්න ඔයා කටින්. අපිත් උත්තරේ ගන්නවා. අපි අරන් බලනවා නිවැරදිද කියලා. උපන් වෙලාවට. එතකොට මේගොල්ලෝ කරනවා මහා මෝඩකමක් අද. දැන් කේන්දරේ හදලා බලලා මේගොල්ලෝ ওই නවාංශකේ අනම්මනම් එක එක දේවල් උපයෝග කරගෙන තීරණය කරනවා ස්ත්‍රී පුරුෂ භාවය. ඒක වැරදි. එතකොට මේගොල්ලෝ කියනවා මේ වෙලාවට පුතෙක් ඉපදෙන්න බෑ. මේ වෙලාවට ඉපදෙන්න දුවෙක්. එක්කෝ විනාඩි 4-5 පිටිපස්සට අර ගන්න පුතෙක් ඉපදෙනකම්. නැත්නම් විනාඩි 4-5ක් ඉස්සරහට ගන්නවා පුතෙක් ඉපදෙනකම්. ජ්‍යොතිෂ වේදියා. අරන් එයාට හිතච්ච වෙලාවක කේන්දරේ හදනවා. ඒ ක්‍රමේ වැරදිනේ. ස්ත්‍රී පුරුෂ බව තීරණය කරන්න ඕකෙන් නෙමෙයි කුලර් කේන්දරේ නාඩියේ. නාඩියේ කොටස් 600යි 600 දෙකට බෙදනවා. එතකොට පුරුෂ රාශිය වල පළවෙනි අංශක 50න් පුරුෂයන්ද දෙවෙනි අංශක 50න් ස්ත්‍රීන්ද උපදිනවා. ස්ත්‍රී රාශිය වල පළවෙනි අංශක 50න් ස්ත්‍රීන්ද දෙවෙනි අංශක 50න් පුරුෂයන්ද උපදිනවා. ඕක තියෙන කුලර් සිස්ටම් එකේ. කොහොමද ඩයලොග්? එතකොට අපි කරන්නේ දැන් මේ ඔක්කොම ටික ලියා කියාගෙන අපිට පුළුවන් සේප්පුවක දොර අරින යතුරක් මෙහෙම කරකවනවා අපි ක්‍රීස් කියලා කඩ එක තැන නවත්තනෝනේ. ඒ වගේ අපි කුලර් කේන්දරය අරගෙන එක තැනක මෙහෙම කරකවල නවත්තවම ටකස් ගාලා දොර ඇරෙනවා. ඒක තමයි නිවැරදි උපන් වෙලාව. තප්පරයට හදන්න පුළුවන් තප්පරෙන් 10කට උඩන් හදන්න පුළුවන් 10කට අපි දැනට යන්නේ නැහැ තප්පරයට තමයි හදන්නේ. අපි කියනවා 11:57යි තප්පර 22ටයි මෙයා ඉපදුනේ කියන එක කියලා. තුටකින් ඉවර නෑ. හරිද? ඒක තමයි කරන්නේ. නමුත් කුලර් කේන්දරය අපි ප්‍රායෝගිකව හදන්නේ නැහැ. මොකද කුලර් කේන්දරයක් මෙහෙම හදන්න බෑ. මොකද හේතුව කුලර් කේන්දරය හදනකොට වෙන්නේ ජ්‍යොතිෂ්‍යවේදියා ඒක තමයි දෛවය කියන්නේ. ඔන්න බලන්න ජ්‍යොතිෂ්‍යවේදියා මේ කේන්දරේ පටන් ගන්න වාඩි වෙන වෙලාවේ යාට හිතිච්චලාගෙන වාඩි වෙන්නේ වෙලාව හන්දෑ කේන්දර ටික හදමු කියලා. ඒ වෙලාවේ විශ්වයේ ඉන්න පාලග්‍රහයෝ මේ ජන්මයාගේ පාලග්‍රහයත් එක්ක සැස දෙන්න ඕන. ලග්නස්පුටේ චන්ද්‍රස්පුටේ දෙන්නම. ඇත්තට මේක සැස දෙනවා. ඒක තමයි පුදුමය කියන්නේ. චුට්ටක් එහෙම කරනකොට. අද ජ්‍යොතිෂයේ තරම් දියුණුවයි. උදාහරණයක් අපේ ජ්‍යොතිෂයේ විශේෂය මොකද්ද කියලා. ඒතර පුද්ගලයාට පලාපල කියන්නේ මිතුනද? මිතුන නම් කියන්නේ කටකද? කටකඩම් කියන්නේ පොඩි පැහැදිලි කරගෙන. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ අදාළ පුද්ගලයාට හරියටම ගැළපෙන කේන්දරය හදන්න පුළුවනි. එච්චරයි. නිශ්චිතවම ගැළපෙන. ඒක වසර අන්තිමට හරියට පැහැදිලි වුණා. ඒ කියන්නේ එහෙම පුළුවන්කම තිබ්බට මොකද එහෙම හැදෙන්නේ නැති කතාවක්ද මේ කේන්දරයක් හදන්න පැය 9ක් විතර යනවා. ගණන් හදන්න ටික හදන්න. අපේ කොමර්ෂල් විදියට කේන්දරයක් බලනකොට මේක හදන්න බෑ.
උදාහරණයක් විදිහට අපි රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා අපි හිතමු කෝල කෙනෙක්ගෙන් කේන්දරයක් බලනවා කියලා. අපිට කුලර් කේන්දරයකින් බලන්න බෑ එතකොට. අපි එතකොට බලන්නේ ක්‍රිෂ්ණ මූර්තිකේ එක උපස්ථානයනේ. කුලර් කේන්දරේ උපස්ථාන 10000 ගණනක් තියෙනවා. ක්‍රිෂ්ණ මූර්ති කේන්දරේ 249 තියෙනවා. ඒ නිසා අපි ඒව හදන රාජනායකින්ට. හරියටම කියන්න. රාජනායකින්ට අපි හදන යෝගිදවල. දැන් මමගේ දරුවන්ට මම හදලා තියෙනවා. අපේ නෝනාගේ තාම හදලා නැහැ මම උනාට. හරි? ඒ අයගේ ඒ දේවල් බලලා අපි කියනවා නෝනාට බය වෙන්න එපා. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම. ඒතර අනිත්‍යයට කියන පලාපල වැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද අනිත්‍යයට කියන හරියට හොදලා නැත්තම්. නෑ. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියෙන් කියන පලාපලේ හරි. උපස්ථානෙ ඉන්නේ කියන්නේ ඒක වරදින්නේ නැහැ. හරිද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියෙන් බලලා කියනවා ඔබතුමාගේ කකුල කැඩෙනවා පරිස්සම් වෙන්න කියලා. ඔබතුමාන කොයි කාලෙද කියලා. දැන් මේ 3 වෙනි දශාව යනවානේ මේ මාසේ අගෝස්තු මාසේ කැඩෙනවා කියලා. හැබැයි කැඩෙනවා එතකොට. කුලර් කේන්දරේ එහෙම කියන්නේ නැහැ. අගෝස්තු මාසේ 27 වෙනිදා හවස 5:13ත් 5:21ත් අතර ඔබේ කකුල කැඩේ. කැඩෙන දණහිසර පහලින් ඉන්නේ. ඔබේ කුලර් කේන්දරයේ තියෙන විශේෂත්වය. මගුල් නැකතක් හදන්න කෙනෙක් ආවහම කුලර් කේන්දරේ හදලා බලනවා කෙල්ලගේ විවාහය සිද්ධ වෙන්නේ කවද්ද කොල්ලගේ විවාහය සිද්ධ වෙන්නේ කවද්ද කියලා. ওই දෙක එක දවසක කරනවා නැකත් දෙන්නේ උන්දට බදින්න බෑ දර දුන්නට. සමහර මිනිස්සු වෙනෝනේ අපි ළඟට මේ වෙඩින් නැකත් හදාගන්න මේ හෝටලේ බුක් කරලා. මං ආවම කියනවා මේ මගේ නැකත වෙලාවට ඉන්න ඔයගොල්ලෝ නැකත හදන්නේ. මේ කසාදේ දාට නොවුනොත් මට වගකීමක් ගන්න බෑ. මොකද මේකේ මට එහෙම දෙයක් පේන්නේ නැහැ. නෑ කමන්නේ මාත් හදලා දෙන්නකෝ. මේක කෙරෙනවා. අපි හෝටල් බුක් කරලා ඔක්කොම කරලා මේ ෆොටෝග්‍රැෆර්ට සල්ලි මොකක් හරි උඩ පරිදි වෙන්නේ. වෙන්න ආපහු උඩ වෙන තම සතියෙන් විතර වගේ කඳුළු බේරි බිල්ල අහන මේ ආයි නැගට් ටික හදාගන්න මුදල් ගෙවන්න ඕනේද? හරි. ඕක තමයි සත්‍ය. ඕකයි අපේ ක්‍රමයේ තියෙන විශේෂත්වය. අධ්‍යක්ෂවනි සභාපති ප්‍රශ්න තියෙනවා. ගන්න හදන්න පුළුවන් නේද මම බැලුවේ. හදාගන්නත් එක්කම එතකොට මේක දේශපාලඥයන් නෙවෙයි රටට කේන්දරය කොහොමද හදන්නේ? නෑ. අපේ රටට ඇත්තටම කේන්දරයක් නෑ. දැන් මෙහෙමනේ. රට බිනිහිකොට කේන්දරයක් හතර උප්පත්තියක් තියෙන්න බෑ. ඒතර අපේ රටට දැනට තියෙන කුම්භ ලග්න කේන්දරයක්. මම මේක විශ්වාස කරන්නේ නෑ. මොකද ජනරජ දිනියක අරගෙන අපේ ජ්‍යොතිෂ වේදින් මදුල්ලක් එකතු වෙලා අපිට හැදුවා ජනරජ කේන්දරය කියලා එකක්. ඒක කුම්භ ලග්නෙන් තියෙන්නේ. අපි කොහොමද ඒක පිළිගන්නේ? ඒකට හේතුව මොකද? කිසිම හේතුවක් නැහැ ජ්‍යොතිෂයේදී නෑ මෙහෙම කෑලි වලට බෙදලා මේවා කුම්භ එහෙම කියලා ඒගොල්ලෝ මොකක් හරි හේතුවක් නිසා නම් කරා එච්චරයි. එතකොට ඒක විලාලෙන්ද ඇතුන් අපි විතරක් නෙමෙයිනේ මට ඊටු රටවල් ටික මතක නැහැ තවත් රටවල් බොහෝ ගාණක් තියෙනවා. දැන් මෙහෙ ගංගතොර නම් කුම්භ ලග්න එහෙ පායනවා. හරිද? මෙහෙ නාය යනකොට එහෙ මොකුත් ප්‍රශ්නයක් නැහැ මෙතන කුම්භ ලග්නයක් තියෙන. එතකොට මම පුද්ගලයෙක් වශයෙන් මම ඇත්තටම කරන්නේ පුද්ගල ජ්‍යොතිෂ්‍ය මිසක් ලෝකායන ජ්‍යොතිෂ්‍ය නොවේය. පුද්ගල ජ්‍යොතිෂ්‍යයේදී මම කේන්දරයක් හදලා අපේ සුදත් ජයසුන්දර මහත්තයට පලාපල කියනවා. ලෝකායන ජ්‍යොතිෂ්‍ය එහෙම දෙයක් නැහැ. ඒක එච්චර දියුණු ක්‍රමයක් නෙමෙයි. ඒක පරීක්ෂණ මට්ටමේ තාම තියෙනවා. මොකද අපේ රටට හරියන ලග්නයක් හදාගෙන අපිට රටට ග්‍රහයෝ පිහිටවල කේන්දර කියන්න බෑ. නමුත් අපි ඒවට ක්‍රම තියෙනවා. දැන් ගොඩක් මම දැන් ඒවා ඉස්සරහට දැන් මේ වැඩසටහන විස්තර කරන ග්‍රහ මාරු වෙන්නේ ඒවා කොහොමද වෙන්නේ? අපි IMF යනවාද යන්නේ කවද්ද ඔක්කොම කියනවා. ඔකට ඒ අවස්ථාවේදී ඔබතුමා ගන්නේ නායකයා. ඒ කියන්නේ වර්තමාන කවුරු හෝ නායකයෙක් ඉන්නවා නම් නෑ. එතුමාගේ කේන්දරෙන් නේද රටේ කේන්දරේ හරියන්නේ නෑනේ. නෑ රටේ ප්‍රගතිය ගැන කොහොමද බලන්නේ? රටේ ප්‍රගතිය ගැන බලන රටේ ගෝචරයෙන් මිසක් එතුමාගේ මේකෙන් නෙවෙයි. රටේ සාමාන්‍ය කෙනාගේ ගෝචරයෙන්. එතකොට ඒක රටේ ගෝචරය. ලක්ෂස්ත්‍රය තමයි රටේ ගෝචරය. ඒකට කොහොමද එන්නේ? දැන් මම කියනවා ඒක ඔබතුමාට ඉස්සරහට. හරි? දැන් මේ මූලික ප්‍රශ්න ඉවර නම් ඔබතුමාට මගෙන් දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න වලට යන්න පුළුවන්. අපි මෙතනට අනිවාර්යයෙන්. දැන් ග්‍රහ මාරු ගැන දැන් අපි කතා කරන දැන් මෙහෙමයි. ඔන්න මේ ඔබතුමාලා අවශ්‍යයකට අදාළ කිසියම් පලාපල ප්‍රමාණයක් කියනනේ මේ ග්‍රහ මාරුව වෙනවා කියලා නේද 2022කට අදාළව නෑ ග්‍රහ මාරුවක් තිබුණට මිනිස්සු කියනවා ග්‍රහ මාරුවක් තියෙනවා කියලා. ඒකෙන් වෙන දේ ගැන අදහසක් නැහැ මිනිස්සුන්ට.
දැන් මම උදාහරණයක් විදිහට කියන්නකෝ ඔබතුමාලට. දැන් 2022 වසරේ ග්‍රහ මාරු කීපයක් මේ වෙනකොට වෙලා තියෙනවා සෑහෙන ගාණක්. මේ මොහොතේ ග්‍රහය මාරු වෙන මොකද ග්‍රහය එකතන තියෙන්නේ නැහනේ. මේවා යනවනේ විශ්වයේ තින්නේ. හැමතැනම යනවනේ. එතකොට 2022 පෙබරවාරි මාසයේ පළවෙනිදා අඟහරුවාදා කොළඹ වෙලාවෙන් දවල් 11:20ට මේෂ ලග්නයේ වෙලාව අංශ 8යි කලා 25 තමයි වෙලාවේ මේෂ ලග්න ස්පුටය. එතකොට ඒ කියන්නේ දැන් රාශි වලල්ලා තියෙනවනේ. ඒතර රාශිය දැන් පෘථිවිය වටේම රාශි වලල්ලක් තියෙනවනේ. මෙහෙම මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුල එහෙම තියෙන රාශි වලල්ලක්. එතකොට අපි ගන්න මේ ලග්නයක් උදා වෙන්නේ යම්කිසි වෙලාවක මොකද්ද මේ ලග්නය කියන්නේ? නැගිනහිර සිටිජෙන් ඒ මොහොතේදී ලබා තිබුණු නැගිටලා තිබිච්ච උඩට වෙලාවේ ගෙවිච්ච කලා අංශක ගානේ කලා ගානේ තමයි ඔය කියන්නේ අපි. එතකොට 11:20ට මේෂ ලග්නේ අංශක 8යි කලා 25ක් ගෙවිලා තිබුණා. ඊට පස්සේ දැන් මේක දල කේන්ද්‍රකාරෝ හැදුවා. දල කේන්ද්‍රකාරය හදන්නේ මේෂ ලග්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන්නේ. දල කේන්ද්‍රකාරය හදන්නේ මේෂ ලග්නේ බිඳුවේ ඉඳන්. එතකොට එතන මේ අංශක 8ක විතර වෙනසක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කිව්වා මේ කේන්දරේ රාහු දෙකේ කේතු 8 ඉන්නවා කියලා. කාල් සර්පයෝගේ තියෙනවා කියලා කිව්වා. ඇත්තටම කාල් සර්පයෝගේ තියෙනවා. නමුත් මේක භාවමය වශයෙන් පටන් ගන්න පළවෙනි භාවය පටන් ගත්තොත් මේෂ ලග්නේ අංශක 8යි කලා 25න් රාහු ලග්නයටත් කේතු 7ටත් එනවා. ලග්නය කියන්නේ හිස. 7 කියන්නේ කකුල් දෙක. හවුල් ව්‍යාපාර ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ 10 හරි වැදගත් අපේ රටට. රැකී ආරක්ෂා වගේ දේවල් ලැබී මේ වගේ දේවල් තියෙනවා. එතන ඉන්නවා මකර රාශිය රවි සමු සෙනසුරු. මේක කිසිසේත්ම රටට යහපත් වෙන්නේ නැහැ. මේ ලැබූ ග්‍රහ ගෝචරය මේ වෙලාවේ කිසිසේත්ම රටට යහපත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බලන්න දැන් මේ පෙබරවාරි මාසේ අද ආවිලා 3 ඉස්සරහට මේ රටේ ආර්ථික අර්බුද තදබල ලෙස ඇති වෙනවා ඉස්සරහා මාස 3-4. ගැටලු ඇති වෙනවා රටේ. හැලහැප්පීම් ඇති වෙනවා. තරුවක් දාලා මතක තියාගන්න මේ රට තුල විශේෂ ශෝකජනක සිද්ධීන් නැති වෙනවා. ඒ වගේම විශේෂ දේ තමයි අපි තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා බිඳවැටෙන්නා වූ විදිහේ කිසියම් සිදුවීමක් මේ ලෝකයේ තුල සිදු වෙනවා. නමුත් දැන් මේ රට තුලද ලෝකයේ තුල? රට තුල සිදු වෙන ලෝකීය සමග ඇති ජාත්‍යන්තර සම්බන්ධතා බිඳවැටීමේ සිදුවීමක් ඒව ස්ථිරයි. මේව රෙකෝඩ් කරලා තියාගන්න බලන්න පස්සේ කාලෙක. නමුත් දැන් මේ අප්‍රේල් වගේ කිට්ටු වෙනකොට අප්‍රේල් 5 වෙනකොට රටේ ආර්ථිකය ආපහු හොඳ තත්ත්වයටපත් වෙනවා. ඒක හොඳයි. මතක තියාගන්න ස්ථිර වශයෙන්ම IMF එකට යනවා. යන්න වෙනවා අපිට. ජාත්‍යන්තර මුල්වල මුදල් වගේ දෙයකට යන්න වෙනවා. අපිට ඒ කොන්දේ සපුරන්න වෙනවා. ඒතකොට දෙවන ග්‍රහ මාරුව මේ රටේ සිද්ධ වෙන්නේ අපට 2022 පෙබරවාරි 9 ශ්‍රී ලංකාවේ කොළඹ වෙලාවෙන් පාන්දර 4:11ට සිකුරු ග්‍රහය මේක මම මේ විස්තර කරන්නේ මේ රාශි කේන්දරය සහ සාම්ප්‍රදායික ජ්‍යොතිෂය තුලින් ඒවා ක්‍රිස්මූර්ති පද්ධතිය ඉන්නේ දැන් මේ කොටස මම කියන්නේ සිකුරු ග්‍රහය තමන්ට හිමි වෘෂභ රාශියේ උච්ච වීමත් සමග සසයෝගයේ දෙනවා. මේ සසයෝගයේ තියෙනවා පෙබරවාරි 23 වෙනිදා උදේ 8:56 දක්වා. ලග්න පහකට ඊටාම සුබයි. වෘෂභ ලග්නය, සිංහ ලග්නය, කන්‍යා ලග්නය, වෘශ්චික ලග්නය, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, කුම්භ මේ ලග්න පහට ඊටාම සුබයි. හැබැයි මේ සුභාසුභ තත්ත්වෝ තමන්ගේ උපත් කේන්ද්‍රයේ ඇති ග්‍රහ බලය අනුව වෙනස් වෙනවා. මම දන්නේ මේ රටේ ලොකු මහත්තුරුන් කේන්දර මොනවද ඒ වගේ ගහයෝ මට ඒ ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ මම දැනගත්තත් කාටවත් කියන්න යන්නෙත් නැහැ. මේ ලග්න පහට සාමාන්‍යයෙන් සුභඵල තියෙනවා. හැබැයි ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ ග්‍රහය ඒ අයගේ යන මහදස අතුරුදස විදස ඒ රාශික තත්ත්වෝ ලග්න ස්පොටි උපස්ථානය සම්බන්ධ වෙන ස්ථාන මොනවද? ඒ දේවල් මත වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ওই දෙක තමයි ග්‍රහමාරු වශයෙන් මේ මාසය තුල අපිට ගන්න පුළුවන් දේවල්. ඉතින් ඉතිරි ග්‍රහමාරු ඊළඟ මාසෙ වෙනකොට අපි හදලා බලලා පලාපල කියන්න ඕනේ. එක ග්‍රහමාරුවක් තුල ඔබතුමාගේ අප්‍රේල් විතර වෙනකන් ඒ තරම් හොඳ තත්ත්වයක් නෑ. දෙවෙනි එකේ කිව්වා සමහර ග්‍රහයන්ට මේ කාලේ හොඳයි කියලා. හොඳයි කියලා. දැන්
ඒක කොහොමද අපි බැලන්ස් කරගන්නේ? ඒ කියන්නේ එක තැනක දැන් සමස්තයක් විදිහට රටට කිසියම් හානිකර තත්ත්වයක් කියලා නම් ආර්ථිකය රටට හොඳ නැතුමට ප්‍රශ්නයක් දෙන්නේ අපිට හොඳ නම් තමුන්ට හොඳ නම් ඒ පුද්ගලයන්ට හොඳයි ඒ කියලා පුද්ගලයන්ට හොඳයි. එයාගොල්ලෝගේ ව්‍යාපාර හරියයි. ඒගොල්ලෝ කරන දේවල් හරියයි. එතකොට මේ පාලකයා ඒ වෘෂභලග්නය හරි කන්‍යා හරි එවැනි ලග්නයක නම් ඔහුට ඒ කාර්යය හොඳයි. ඒකෙන් ස්පර්ශ වීමක් වෙන්නේ නැද්ද මහ ජනතාවට සහ රටට? කවදාවත් වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒකට අපි කියනවා අපි හිතනවා ඒක එහෙමනේ. අපි කියනවා පාලකයා දැහැමි නම් ඔන්න රටට සිතක්. ඒ විදිහේ රාජාබවතු ධම්මිකෝ කියවට වෙලාවට වැසි ලැබීම පාලකයා යහපත් නම් රටට යහපත් වෙන්නත් පුළුවන්. පාලකයා අයහපත් නම් රටට අයහපත් වෙන්නත් පුළුවන්. ඒක පාලකයාගේ තීන්දුව తీරම සියලු දේවල් මෙරට වෙනස් වෙන්නේ නැහැ. වැස්ස වැටෙන්නේ පාලකයාගේ තීන්දුව මත නෙමෙයි. අවුව පායන පාලකයාගේ තීන්දුව මත නෙමෙයිනේ. ගම් වතුර ඉන්න පාලකයාගේ තීන්දුව මත නෙමෙයිනේ. නායන්නේ පාලක. ඒතකොට ඔක්කොම මේ පාලකයාට වැරදි කියන එක වැරදි. පාලකයානේ පාලිතයොත් දැනගන්න ඕන මොකද කරන්න ඕන කියන එක. ඒතකොට පාලකයාට තමුන් පොසත් වීමේ හැකියාවකුත් තියෙනවා. පාලකයාට හොඳ වෙලා අපිට නරක පොහොසත් වෙනවා කියන එක නෙමෙයි. එහෙම පොහොසත් වෙනවද උප්පත් වෙනවා කියලා එකක් මම කතා කරන්නේ නැහැ. ඒක බුදල් සම්බන්ධ ගැටලුවක් නිසා. පාලකයාට හොඳ කාලයට එතුමා රටට හොඳ තීන්දුව తీරන ගන්නවා. ඒක තමයි මම ඇහුවේ. එහෙම ගැනීමේ හැකියාවක් තියෙනවද මහ ජනතාව වෙනුවෙන්? අපි ගෝ දැන් වෘෂභ සිංහ කන්‍යා වෘශ්චික ඒ වගේ ලග්න වලට මේ හොඳයි කියලා. දැන් උන්නැහෙලා කුඹුරු අපුරලා අපිට හොඳයි නේ කියලා අත් දෙක අස්සේ කකුල් දෙක ගහගෙන බුදියගෙන හිටියොත් කුඹුරු පැහෙන්නේ නැහැ. ලග්නේ හොඳ වුණාට. නරක මිනිහෙක් මහන්සි වෙලා හේනක් කළා මුං වැපිරුවොත් ඒ මිනිස්සයාට මහන්සි වුණොත් ඒ මිනිස්සයා කාලේ හොඳයි. ඒ මිනිස්සයාට යමක් ලැබෙයි. ඒතකොට මේ ලග්නෙට හොඳ වුණා. මම කිව්වා ලග්නෙට මම බලාපල කියන පුද්ගලයාට කියලා. මම ඒක වැඩේ පටන් ගන්න ඕනම කිව්වා. එතකොට මේ පුද්ගලයාට ලැබෙන දේ රටේ නායකයාට වෙනස් කරන්න බෑ. අපි මේ බොරුවට රටේ නායකයාට බනින්න ඕනේ නැහැ. බොරුවට පාර්ලිමේන්තුවෙන් 225ට බනින්න ඕනේ නැහැ. හරි? අපි අපේ ගමන අපි හරි අස්ස ගන්න ඕනේ. මම දැකපු දෙයක් තමයි ධෛර්යවත් මිනිහෙකුට ලෝකේ ඕර්ධනක දියුණු වෙන්න පුළුවන්. උදාහරණයක් මම. ධෛර්යවත් මිනිහෙකුට ඒ කියන්නේ නැකත් අවශ්‍යතාවයක් නැහැ. නැකතක් ඕන. අපි මෙහෙමනේ අපිට 100ක් හම්බ කරන්න පුළුවන් නම් නැකත කරොත් 500ක් හම්බ කළ හැකියි. අපි කරන වැඩේ සාර්ථක වෙනවා. හරි එතනදී මම ඊළඟ තැනට එන්නම්. ඒ කියන්නේ මේ දැන් මේ සාකච්ඡාව ඇතුළත ඔබතුමා පැහැදිලි කිරීම ගණනාවක් කරගෙන ඉන්නවා. මම නැවත පොදු ප්‍රශ්නයකට එන්නම්. ඇයි ජ්‍යොතිෂ අපිට ඕන? මම හිතන ඔබතුමා පටන් ගත්තේ එතන තමයි දැන් මේක උත්තර දෙන්න. දැන් අපිට විවිධ දේවල් ඕනකම් තියෙනවා අපිට. හරි. අන්න බොන්න ඕන ජීවත් වෙන්න ඕන විදිවසා ගන්න. ගියක් දොරක් තියෙන්න ඕනේ. ඔතෙම ඉන්න. දැන් ජ්‍යොතිෂ කියන එක එහෙම ඕනම දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. මොකටද ඒක ඕන? ජ්‍යොතිෂ අත්‍යවශ්‍යයි. පිළිගන්නෝ පිළිගනිත්වා නොපිළිගන්නෝ නොපිළිගනිත්වා ජ්‍යොතිෂ්‍ය ජීවිතය අත්‍යවශ්‍යයි. මම උදාහරණ සහිතව දැන් කතා කරනවා. හරිද? එතකොට මේ අපි මම හිතන්නේ මෙතනදී අපි හතර දෙනාම බෞද්ධනේ. සුගත් මහත්තයා සබ්බපතිතුමා ඔබතුමා බෞද්ධ අපි. කර්මය විශ්වාස කරනවද කියන්නකෝ? කර්මය විශ්වාස කරනවද? විශ්වාසයි. ජ්‍යොතිෂ්‍ය කියන්නේ මිනිසාගේ කර්මානුරූපී ස්වභාවය බලන කැඩපත වැටෙන කැඩපත උදාහරණ කීපයක් කියනවා. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ මම දැන් ජීවිතෙන් භාගයට වැඩි හරියක් හිටියේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ ඉස්සරහින් පාරේ අනිත් පැත්තේ කවුද හිටියේ? චුන්ද කර්මාර පුත්‍රයා. ඌරු කොටුවනේ තිබ්බේ. ඌරු මරනවා මස් විකුණනවා. ඌරා මරනවා මස් විකුණනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ වැටපැනලා බණපද දෙකක් නොකිව්වේ උන් චුන්ද කර්මාර පුත්‍රයාට? මේ ගව් කරන් දොර කියලා මිනිස්සුන්ට බණ කිව්වේ. ඇයි නොකිව්වේ? කර්මය. පීල්ලට දියට කලයක් නැමුවත් එහිදී නැතේ සැටපෑකින් බැලුවත් පිම්මද එක බණ දහමෙහි හෙළුවක් උගේ ගතිය ඌ නාරී මැරුවත් කිව්වා. මොකද චුන්ද්‍ර කර්මාර පුත්‍රයාගේ කර්මය වෙනස් කරන්න බෑ. උගේ ලැබීම එක තමයි. බුදුහාමුදුරුවෝ යුද්ධ කර්මාර පුත්‍රයාට බණ කියන්න කියන වැඩක් නැහැ.
ඌට බණ අවබෝධ වෙන්නේ නැහැ කියලා වැඩකුත් නැහැ. අවබෝධයක් ගන්න පුළුවන් මිනිහුර තමයි කිව්වේ. අපි ඉස්සර මේ සින්දුවක් කිව්වර අර මාවත යන දුගියා හෙට ලෝආග රජ වෙනවා. කළ කර්මය පළ දෙනවා රජු මාවත බැස යනවා කියලා. ඕක තමයි කර්මය කියන්නේ. බදුමා මතක තියාගන්න කුලර් කේන්ද්‍රයක් හෝ ක්‍රිෂ්ණමූර්ති කේන්ද්‍රයක් හදලා බලලා තුන්වෙනි දසාව අයිති ග්‍රහයාගේ නැගත් උපස්ථාන නිවේදකත්වයේ භාවවල සම්බන්ධයත් එක්ක පලාපලයක් කිව්වොත් වෙනස් වෙන්නේම නැත. හරි. හරියටම කර්මය කියන්න පුළුවන්. හරියටම ජ්‍යොතිෂය දැනගෙන වැඩකුත් නැහැ නේ. ඔක ওই විදිහටම වෙනවන්නේ. ඔව්. වෙනදී අපිට කලින් බලා ගන්න පොඩි උණක් තියෙනවනේ. උණ ඒකනේ සාත්‍ර කරන්න යන මේක වළක්වා ගන්න පුළුවන්ද කියන්නේ බෑ. වළක්වන්න බෑ. වළක්වන්න බෑ. මෙහෙමයි සමහර දේවල් වැළැක්වුව හැකියි. එහෙම වළක්වපු අපිට හරි සීමිත උදාහරණ ප්‍රමාණයක් තියෙන්නේ. ඔන්න දැන් භාග්‍යවතුන් වහන්සේ කාලේ ගත්තොත් අපි දීඝායු කුමාරයාගේ කතාව බැලුවහම භාග්‍යවතුන් වහන්සේ දීඝායු කුමාරයාගේ මාර්ගය පන්නනවා. ඒ වගේ මම දැක්කා මේ තව බණ පොතක තියෙනවා. දැන් සක්‍රදේවේන්ද්‍රයාගේ අවුරුදු 3,65 ලක්ෂයයි වයස. 3,65 ලක්ෂය දැන් ඉවර වෙන්න ඕන මෙන්න ළඟයි. දැන් තව තප්පර ගානකින් විනාඩි ගානකින් මොහොතකින් ඉවර වෙනවා. දිව්‍ය සේනාව පිරිවරාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාට ඇවිල්ලා වැඳලා අහනවා ස්වාමීනි දැන් මම චුත වෙන්නයි යන්නේ. සක්‍රියත් ලෝභයිනේ අපි ඔක අතාරින්නේ නැහනේ. සක්‍රියත් ලෝභයි. මේක වැඩි කරගන්න මුකුත් ක්‍රමයක් නැද්ද කියලා. ඊපස්සේ භාග්‍යවතුන් වහන්සේ දිවසින් බැලුවම පේනවා මේ අවුරුදු මිලියන් කෝටි ගානකට කලින් දැන් 3,65,000ක් දෙව්ලොව ඉඳලා තියෙනවනේ. ගොපළු දරුවෙක් වෙලා ඉන්න කාලේ ඒ කාලේ යම්කිසි බුදුරේගේ කාලේ මේ චෛත්‍යයකට කැලේ පූජා කරලා තිබිච්ච මල් පර වෙලා ඒ අය ළඟ තිබිච්ච පොකුණකින් වතුර ටිකක් අරගෙන මේ මල් වලට ඉස්සම මල් වලට නැවත ප්‍රාණය ලැබෙනවා. ඒතකොට භාගතුන් වහන්සේ කියනවා එම පින සක් දෙවිඳුන්ට අනුමෝදන් වේවා. අන්න ලයිට් එක පතුන තව 3,65 ලක්ෂයක් හම්බ වුණා. වෙනස් කරන්න පුළුවන් සමහර ඒවා. වෙනස් කෙසේවත් වෙනස් කළ නොහැකි ඒවා තිබෙනවාය. ඒවා සිද්ධ වෙනවාමය. අපි කර්මත් බෙදලා තියෙනවානේ කටත් තියෙනවා. අහෝසි කර්ම තියෙනවා. අචින්න කර්ම එහෙම දෙනවා. කර්ම කොච්චර තියෙනවද? අහෝසි කර්ම තියෙනවා. අහෝසි කර්ම තියෙනවා. ඒ අහෝසි කර්ම තමයි ඔබතුමා කියන්නේ වෙනස් කරන්න පුළුවන්. අහෝසි කර්ම වෙනස් කරන්න පුළුවන්. ඒතර ජ්‍යොතිෂය නිවැරදිව දැනගැනීමේ වටිනාකම වැදගත්කම මොකද්ද ඒක ඇතුළේ එතකොට ඉතින්? අපිට ඉතින් මේක වෙන දේ දැනගන්න පුළුවන්. අපිට ලෝකෙට සේවයක් කළ හැකිනේ. දැන් මම පහුගිය දවස්වල මිත්‍රයෙක්ගේ ෂොප් එකකට ගියාම මට ඉතින් පොඩි උණක් තියෙනවා මම දැක්කම මෙහෙම කරන පොඩි උණ ටොක්ක්ක් අයිනෝ. එතනින් ගිය සේල්ස් ගෑනලා මම පිටට එකක් ගහුවා කියලා. ගැහුවම මගේ අතට කරන්ට් එක ආවා. මම බල්ලා එතන හිටපු කෙනෙකුට කිව්වා මේ ළමයා ඔයගොල්ලෝ වැඩ කරන කෙනෙක්ද? මම ඕන නමක් කියන්න. නම කුට්ටි ඉටි බොරැල්ලේ. හරිද? ඇඩ්‍රස් එකත් ඕනනම් දැන් කිව්ව හැකි. මේ මුස්ලිම් ගෑනු ළමයි. ඔව් සරයි මොකද? මම කිව්වා මෙයාගේ මලයක් එක්ක ඉන්නවා කියලා. එල්ලම මතින් කට පියාගත්තා. සර් කොහොමද කිව්වේ? මම කිව්ව ක්‍රමයට දැක්කේ මෙයාගේ මලයක් එක්ක ඉන්නවා. ඇත්තනේ සර් මෙයාට මාර කරදරයිනේ. මම ලොක්කට කිව්වා ලොක්කත් දුවලා ආවා. දැන් කතාව. මොකද්ද සර් කින්ද මත මම කිව්වා එන්න. ඔහු වාඩි වෙන්නකෝ කියලා මම ස්පියන් ඉඳලා බල්ලා කිව්වා. එකෙක් නෙමෙයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් පොඩි ළමයෙක්. අනෙක් දෙන්න වැඩි හිටියෝ කියලා. කියලා නේද? ඔව් සර් මට ගෙදර යන්න බෑ මම මේ වැඩපළේ තමයි නිදාගන්නේ. අපේ ගෙදර රැයට මලයක් වඩනම ඇහෙනවා. පිරිත් ධම්ම වැඩි කියලා කිව්වා. මම කොහොමද සනීප කරලා දෙන්න ඔයා මොකද කියන්නේ කැමතිද කියලා. පස්සේ මේ දැන් කෙල්ල නියපොතු කකා බොසුත් වෙනවා අහනවා සර් කීයක් විතර යයිද වැඩේට? මම කිව්වා ගාන ප්‍රශ්නයක් නැහැ. ඔයාම සනීප කරන්නද කියලා. ඒ බොස්ගේ නම ත්‍යාගරාජ්. හරි? ඔය ඉන්නෙත් මගේ යාළුවෙකුගේ බිල්ඩින් එකක් තමයි රෙන්ට් එකට අරන් ඒතකොට රෙස්ටොරන්ට් එක ඒගොල්ලෝ කරගෙන යන්නේ. එතකොට මේ සමම් මේ වෙනකොට රත්තරන් බඩු විකුණලා ඔක්කොම කරලා ලක්ෂ 10මාරක් වීදම් කරලා තිනවා. අදරු 3 දෙනෙක් වැඩ කරා යන්ත්‍රයකුත් දැම්මා කිව්වා. මොකද මුකුත් ඕනේ නැහැ. දැන් මං සනීප කරනවට කීයක් විතර මේක වීදම් කරන්න පුළුවන්ද කියලා කියන්නකෝ. දැන් අයිතිකාරයයි කෙල්ලයි දෙන්නම තක්බීර වෙලා ඉන්නවා. දැන් මොකද මේ රුපියල් 500ක් විතර පුළුවන් නේද ඔයාලා මට කියලා. දැන් ඒක දෙකන මම විහිළු කරනවා කියලා.
උඩ බිම් බල. මම 500 වැඩිනේ. 350ක්. උඩ හිතා ගන්න. මම ගෝ රයිට්. මම ඔයාව සනීප කරන්න. ඔය භූත තුනරත් මං ගෙන්නලා අල්ලලා දෙන්න ඔයාට. මේ ගුරු පඬුරක් තතුව මුකුත් කරොත් හොඳ නෑනේ. ඒක අපේ ආවුසෙන් අඩු වෙනවනේ නේ. ඒක නිසා කිරිටින්නයක් අරගෙන රුපියල් 350ක් දීලා ටින් කිරිට් වලින් කිරිටෝපි කැලටයක් හදන් ඔෆිස් එකට එන්න සනීපුණාට පස්සේ මම ඔයා සනීප කරන්නම්. නිර්මාෂෝ ඉඳලා ලබන සිකුරාද ඔෆිස් එකට එන්න. එනකොට ඔයාගේ බොස් හරි කවුරු හරි වැඩි හිටියෙක් එක්ක එන්න. මේ මම ඔයාට යන්ත්‍රයක් දානවා. ඊට පස්සේ මම කරන්න පුළුවන් පිළිවෙත් ටික ඔක්කොම කියන්න. දවස් 3ක් සිකුරාද ඉඳන් සිකුරාද සෙනසුරාද ඉරිදා යන්න ඉන්න ඔෆිස් එකේ ආයි බුදිය ගන්න වැඩපොලේම සන්දහවස 5 මාට ගෙදර යන මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඔයා යනකොට ගෙදර කියලා. ගෙදරටත් මම පූජා බඩුවේ කැරියා. දැන් කරලා සුමාන 3ක් දෙයියනේ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්නවා. දැන් අර මලයක් වඩන්නේ නැහැ. පිරිතුත් දාන ඔක්කොමත් කරනවා. වැඩේ හරි. මම මේ තුන්දෙනාම කතා කරලා ගෙන්න ගත්තා. දැන් අද අහම්බෙන් මට SMS එකක් එනවා. දැන් මම වැඩසටහනකොට සර් උදව්වක් කරන්න රුපියල් 3000ක් බැංකුවට දාන්න පුළුවන්ද මගේ? ඇත්තටම මම SMS එකක් දැම්මා රුපියල් 3000ක් ණයට ගෙල්ල ඉල්ලුවේ. 3000ක් දෙන්නට 30000ක් වාර දෙන්න පුළුවන් නොගන්න. ණයට නෙවෙයි නොගන්න. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. හේතුව ඔයා කළ ගුණ දන්නේ නැති ළමයෙක් නිසා. ඔයාට මේ වැඩේ කරලා දුන්නේ සාමාන්‍යයෙන් අතුරෙක් ලක්ෂ 5ක් විතර ගන්න වැඩක් මම මේ. ඒකට පූජා බඩු වල කීවිදන් හැමදේම මම දරුවේ මගේ පොකට් එකේ. මොකද හේතුව මම ඔයාගේ අසරණකම දැක්කේ මුස්ලිම් ළමයා බෙදලා තියෙන අවුරුදු 14ක්. දැන් මේ මුස්ලිම් ළමයා පිරිත් අහනවද? ඔව්නේ ඒගොල්ලෝ පිරිත් අහනවා පන්සල් යනවා මේ ප්‍රශ්න වැඩි වෙච්ච ගමන්. ඒගොල්ලෝ ගෙදර පිරිත් දැම්ම මර මලයකා කෑ ගහනවා වැඩි ගියා ඇතුලේ. මං කිව්වා ඔය අවුරුදු 14න් බෙදලා දැන් ළමයි 4 දෙනෙක් ඉන්නවා. එක ළමයෙක් ඇබ්නෝමල් පුංචි ළමයි. ඔයා කෙලිය ගුරු දන්නේ නැත්තම් මම වර 3000 30000 දෙනෝ නිකන්. මං එහෙම මිනිහෙක්. ඔයාට මම මොකද්ද කිව්වේ? ගුරු පඬුරු ගේන්න කියලානේ. බුලත් අතයි කිරිටෝපි කැලි 10යි. කිරිටෝපි කැලි 10ක් මට කඩෙන් ගාලා කන්න බැරි මිනිහ නෙවෙයි. ඔයා ඒ තරම්වත් කාරුණික වුණේ නැහැ. ඔයා සනීපුණාම ඔයා මට ස්තුතියි සර් කියලා අඩුම තරමේ SMS එකක්වත් දැම්මේ නැහැ. ඒ නිසා මම ඔයාලට සත්ත 5ක් දෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වට එනකොට මට දුකයි. රුපියල් 3000ක් කිල්ලුවේ පොඩි උන්ට කන්න දෙන්නේ. පස්සේ දැන් මාව මෙතන බැස්සුවලා වාහනේට අවබෝධද මම මල්ලිට කිව්වා අන්න අර ගෑන් රුපියල් 3000ක් දාපන් බැංකුවට මම නම් කතා කරන්නේ නැහැ ඔකිට මේ මේක ගෙන්නගෙන මේ account number එක ගෙන්නගෙන රුපියල් 3000ක් දාපන් මේ අපි මෙච්චර සල්ලි නැති කරන එක 3000 ප්‍රශ්නයක් නෙමෙයිනේ දරුවන්ට කන්න දෙන්න ඉල්ලුවේ කියලා මම රුපියල් 3000ක් දාන්න කියලා කිව්වා. ඒ මිනිස්සු එහෙමයි. ඒක ජෝතිෂ ඕන වෙන්න ඕකට තමයි මන්ත්‍ර ශාස්ත්‍ර ඕන ඕකට තමයි. ඔව් ඒක ජෝතිෂයද නැත්නම් මන්ත්‍ර ශාස්ත්‍ර දෙකම. එතකොට ඔබතුමා මේ දෙකම කරනවා. දෙකම දන්නවා දෙකම කරනවා දෙකම කරන ගෝලියොත් ඉන්නවා. මම ගොඩාක් ඔය වගේ වැඩවලට යෙදෙන්නේ නැහැ මට වෙලා නැහැ නිසා. නමුත් මට ඉන්න හොඳ ගෝල පරම්පරාවක්. මට වැඩි වයසින් වැඩි සහ වයසින් අඩු. හොඳ ගෝල පරම්පරාවක් ඉන්නවා. එතකොට මොකද්ද නිර්මාංශ වීමේ වැදගත්කම? මම හිතන පොඩ්ඩක් මම එළියට යනවා. නිර්මාංශ වීමේ වැදගත්කම තමයි අපි සාමාන්‍ය ඒක තමයි ඒ ශාස්ත්‍රයට එකක් තමයි ගරු කිරීම. යමක් කරන්න කලින් ශාස්ත්‍රයට ගරු කිරීමක් තියෙනවා නිර්මාංශ වෙනවා. අනික තමයි ඔය මස් වලට තමයි මල පෙරේතු යක්කු එන්නේ. මස් වලට තමයි මල පෙරේතු යක්කු එන්නේ. ඒක වහන්න හේතුව මොකද්ද? එහෙම ඒගොල්ලන්ගේ කැමැත්තනේ ඒක. ඒගොල්ලන්ගේ ආසාවනේ. ඒගොල්ලන්ගේ ආසාව කියන්නේ දැන් මෙහෙමනේ මලට බඹරත් අසූචිකවර නිලමැස්සක් වෙනවනේ. ඒගොල්ලන්ගේ ඇපටයිට් එක. ආසාව. ඒ නිසා අපි කියනවා යන්ත්‍රයක් සෙට් කරන දෙයක් කරන්න කලින් ඔයාලා නිර්මාංශ වෙන්න කියලා. දේවාලයකට යන කලින් නිර්මාංශ වෙන්න කියලා. මම සුගත් මහත්තයා තව කාරණාවක් කියන්නම්. මලගෙවල් වලට යද්දී ඇයි සුදු අඳින්නේ? සභාපතිතුමා මලගෙදරකට යද්දී ඇයි සුදු අඳින්නේ? ඉතින් පන්සලට අඳින්නේ සුදු මලගෙදරට අඳින්නේ සුදුනේ. ඇයි? මොකද්ද ජ්‍යොතිෂ පදනම මේක? ඒක චාරිත්‍රයක්ද නැත්නම් ජ්‍යොතිෂ පදනම? ජ්‍යොතිෂ පදනමක් තියෙනවා මේක. අමනුෂ්‍යයාට සුදු පාට පේන්නේ නැහැ. දෙවියන්ට සුදු පාට තමයි පේන්නේ. ඒ නිසා අපි මලගෙදරට යනකොට සුදු වෙනන් යනවා. මරණේ වටේ අමනුෂ්‍යයන්ට අපිව නොපෙනෙන්නත් අපේ පස්සෙන් අපේ ගෙදර නොවෙන්නත්. අදට වුණත් මම මලගෙදර ගිහින් එනකොට අපේ නෝන ගැරිජ් එකේ ලොකු බේසමකට කහ වතුර ලුණු දෙහි දාලා හරි ගස්සලා ඒවා තියලා රැක් එකක් තියලා අන්ඩර්වෙයාර් එකේ ඉඳන් ගලවලා ලුණු වතුරෙන් නාවලා තමයි වෙන සරමත් ඔයක් දාලා ගෙට ගන්න.
මොකද අපි මේ දේවල් ශාස්ත්‍රය කරන මිනිස්සුනේ. ඒක නිසා අපි මලකෙවල් වලකට සුදු වෙනයි යනවා. සුදු පේන්නේ නැහැ මිනිස්සුන්ට. අපි පන්සලට යන්නේ පියෝ වයිට් අල්ල සුදු වෙනලා. දෙවියන්ට අපිව පේන්නේ සුදු වෙනන් කියොත්. ඕකයි ජ්‍යොතිෂය මන්ත්‍ර ශාස්ත්‍රයේ පදනම. තේරුණාද? කියන්නේ මේ හැම දෙයකටම පදනමක් හේතුවක් තියෙනවා. කල්පනා කරොත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මට මෙතන දැනගන්න ලැබුණේ චාමික මහත්මයා දැන් මම ඇත්තටම දන්නේ නැති කෙනෙක් මට ඇති වැඩි විශ්වාසයක්. ඔබතුමා දන්නේ නීතිය මම දන්නේ ජ්‍යොතිෂය. ජ්‍යොතිෂයයි මේක මොකද්ද දැන් අපි කියේ ගුරුකම් සහ බුදුදහම මේ සේරම සම්බන්ධයි. මේ සේරම සම්බන්ධතාවයේ මෙතන තියෙනවනේ හුඟක් වෙලාවට. දැන් මට මතකයි චාමික මහත්මයා අපි මෙතන කාලෙකට ඉස්සෙල්ලා කෙනෙක් ඇවිල්ලා කිව්වා අපි කතා කරනකොට මේ මිනිස්සු ආවේශ වෙනකොට මේ පොඩ්ඩම මේ දන්නේ මම කතා කරන්නේ මට මේ අර මේකෙන් මොකද්ද අර වෙනස් වීම සම්බන්ධව එච්චර මට මේකක් දැනුම නැහැ. මේ කිව්ව හුඟක් වෙලාවට මේ ආවේශ වුණාම කතා කරන්නේ දෙමළෙන් කියලා. මොකද ඒ කියලා ප්‍රශ්නයක් ආවා. මේ වෙන මේ දේශපාලන මේකේ නෑ බෞද්ධ වැඩසටහන කරනකොට ඔය කතාවකදී කිව්වා මේ හුඟක් වෙලාවට මම ඒක මෙතුමාගෙන් අහන්න කැමති උනේ. හුඟක් වෙලාවට මේ කට්ටිය දෙමළ භාෂාව පාවිච්චි කරන සිංහල කට්ටියත් එහෙම ආරූඪ වුණාම ඒ ආවේශ වුණාම ඒ භාෂාව ටිකක් වෙනස්. දෙමළ භාෂාවට හුරු භාෂාවක් කියලා කිව්වේ නැත්නම් දෙමළ භාෂාවම නෙවෙයි කියලා. එතකොට ඒ මොකද්ද ඒ කියන එක මම කියන්නේ තනිකරම මේකෙන් බැහැරව මම මේ කතා කරන එක. මේ මෙතනදී එළියට ආපු එකක්. ඒ මොකද ඒ මෙහෙමයි. දැන් කිසිම කෙනෙකුට දෙවියෝ වහන්නේ නැහැ. ඔය කියනෝනේ මම අර පොච්චි මේ පොච්චි අරයන් ඒ බොරු. ඒ අපොච්චි ගාව ඉන්න කුණු හොදනේ උන් තමයි එන්නේ මල පෙරේතයෝ. මිනිස්සු ගාවට දෙවියෝ එන්නේ නැහැ. හරිද? ඒ වගේ තමයි පෙරේතයෝ බොරු කියනවා හරියට. දෙමළ කතා කරන එක හේතුවක් තමයි මේ වැඩිපුර ඉන්නේ දෙමළ යක්ෂයෝ. ඒක තමයි එතනත් කිව්වේ. දෙමළ මිනිස්සු මං හිතන්නේ දිවි ලෝකෙ ගියා කියලා. මොකද ඒගොල්ලන්ගේ ආගමේ මේ එහෙම මේ අපිට පන්සිල් රැකීම එහෙම දේවල් දිවි ලෝක ඒව නැහැනේ. මෝක්ෂය කියලා තියෙනවා. එහෙම එකක් තියෙනවා. එක එක ඒවා තියෙනවා. දැන් අපේ මගේ හොඳම යාළුවෝ ඉන්නවා මුස්ලිම් යාළුවෝ. ඒගොල්ලෝ කියනවා හරකගේ බෙල්ල අහවල් ක්‍රමයට කැපුවම පව් නැහැ කියලා. ඒක එයාගේ විශ්වාසනේ. ඔය ඕන දෙයක් එයාට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයිනේ හරිය. තේරුණාද? ඒක නෙමෙයිනේ හරිය. ඔය කවුරු මොන දේ විශ්වාස කරන් ගියත් අන්තිමට කර්මයේ තීන්දුව දෙන දවසට හරි තීන්දුව තමයි දෙන්නේ. ඒ නිසා ඔය දෙමළ යක්ෂයෝ හුඟක් ඉන්නවා. අපි දෙමළ මන්ත්‍ර පාවිච්චි කරනවා. බිස්මිල්ලා මන්ත්‍ර පාවිච්චි කරනවා. අරාබි මන්ත්‍ර පාවිච්චි කරනවා. හරි ප්‍රබලයි ඒවා. එක එක රටවල එක එක මේ ඍෂිවරු විසින් හදාපු දේවල්. එතකොට මේ දෙමළෙන් කතා කරන එක හේතුවක් තමයි දැන් හුඟක් ඔය අබෞද්ධ දෙවිවරු. දැන් උදාහරණයක් විතර අපි හිතමු දැන් සමන් දෙවියෝ සෝවාන් වෙලා. නමුත් විසුදේ හාමුදුරන්ගේ වැඩි බලය තියෙන ඉන්දියාවේ දෙමළ මිනිස්සු අතරේ. කතරගම දෙවියෝ හාමුදුරන්ගේ වැඩි බලය තියෙන ඉන්දියාවේ දෙමළ මිනිස්සු අතරේ. කඩවර දෙවියෝ හාමුදුරන්ගේ වැඩි බලය තියෙන ඉන්දියාවේ දෙමළ මිනිස්සු අතරේ. එතකොට ඒ අය සම්බන්ධයෙන් වැඩ කරනකොට ඒ අයට අයත් කොට්ටාසි තමයි එන්නේ ඇඟට. එතකොට කතා කරන්නේ දෙමළෙන්. නැත්නම් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. පෙරේතයා දන්න දෙමළනේ. ඌ දෙමළෙන් කතා කරන්නේ. බෞද්ධ ආගමට සම්බන්ධ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු එහෙම අපිට උදව් කරන්නේ නැද්ද? පාලි වලින් ඔය කතා කරා. එහෙම මෙහෙම දෙයක් තියෙනවා. දෙවිවරු උදව් කරනවා නම් මම දැකලා නැහැ. දැන් ඔබතුමා කතරගම දේවාලයට පූජාව දෙනවනේ කියලා මේක සමා වෙන්න ඕනේ. කතරගම පූජා මේ දේවාලෙ පූජා කරන මහත්තුරු ඔක්කොම මගේ යාළුවෝ. දැන් මම කියනවා කතරගම මහ දේවාල දෙවියෝ නැහැ කියලා. කඩවර හත් කට්ටෝ ඉන්නේ. දැන් ශාන් වික්‍රමසිංහ මහත්තයා TNL එකේ නැහනේ. එතුමා ඉන්නේ ගෙදරනේ. TNL කරන් යන බාහිර කීප දෙනෙක් විතර ඉන්නවනේ. ඒගොල්ලෝ තමයි මේ ගේම ගහන්නේ. ඒකේන කඩවල. ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. බොස්ට කතා කරලා කෝල් එකක් දීලා උත්තරයක් ගන්න. නැත්තම් කීර බොස් බෙවලා නිදි කතා කරන්න එපා. ඔක අපි වැඩේ කරලා දාමු අපිට හිතෙන විදිහට. ඒ වගේ ඔය කියන දේවාල වල දෙවියෝ නැහැ. දෙවියන්ට මේ දේවාලට වෙලා පූජාව කකා ඉන්න වෙලාවක් නැහැ. උන්වහන්සේලා ඉන්නේ උන්වහන්සේලාගේ යම් කිසි ස්ථානවල ඒගොල්ලෝ ඒ විදිහට සමාධියට සම්වැදිලා මතු බුදුබව ප්‍රාර්ථනා කරන දෙවියෝ නේ කතරගම දෙවිහාමුදුරුවෝ කියන්නේ. බාහිර කොට්ටාශරය දෙවි කෙනෙක් බොහොම බලවත්.
බහිරෝ කොට්ටාශය තමයි දෙවිගිරි කතරගම දේවහාඳුරු බොහොම බලවත්. ඒතකොට උන්වහන්සේලා ඕවා කරන්නේ නැහැ. අනික කතරගම දේවහාඳුරු මේ දේවාලය දිහා නෙමෙයි කිරිවෙහෙර දිහා බලාගෙන ඉන්නේ. අපි ගිහින් තියන්නේ පූජාව පස්ස පැත්තට. ඒ නෑනේ. උන්වහන්සේ කවදාවත් කිරිවෙහෙර පිටිපස්ස හලවා ගින්නේ නෑනේ. උන්වහන්සේ ඉන්නේ කිරිවෙහෙර දිහා බලන. අපි පිටිපස්ස පැත්තේ පූජාව තියන්නේ කියලා. ඈ? සොම්පල් රත්නායක මහත්තයා තමයි ඊට පස්සේ නැත්තම් ගිහිල්ලා කතාව කියන්නේ. ඈ? මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මෙහෙමයි කියලා. ඉතින් ඔක තමයි කතාව දෙමළෙන් කතා කරන්නේ දෙමළ යක්ෂයෝ ඉන්න නිසා. හරි රසවත් මේ සාකච්ඡාව අපිට වගේ ඔබටත් එහෙම වෙන්නේ නැති කෙටි විරාමයක් ලබා ගන්න ඕන. තාමත් හොඳ තැනක අපි ඉන්නේ. තව දේවල් ටිකක් තියෙනවා පැහැදිලි කරගන්න. කෙටි විරාමකින් පස්සේ නැවතත් අපි ඔබ හමු වෙනවා හෙට රට යනාදී. අපි නැවතත් හෙට රට යනත සමගින් අද දවස් අපි විශේෂයෙන් ආරාධනා කරේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දිසර චාණක්‍ය මානගේ මහත්මයාට අපි ජ්‍යොතිෂ ගැන කතා කරමින් ඉන්නේ. කතා කරන්න ඕක ගොඩාක් තියෙනවා මෙතන මේ විරාමය අතරතුරත් කිව්වේනේ. ජීවිත කාලෙම ඕන නම් මේක කතා කර අපිට ඉන්න පුළුවන් කියලා වගේ මොන දෙයක් අහන්න කියලාත් එතුමා කිව්වා. ඒ නිසා අපිට ඕන දෙයක් අහන්න පුළුවන් එකම එක දෙයක් මේ අපි පොඩ සමාජීය ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. ඊට ඉස්සෙල්ලා දැන් ජ්‍යොතිෂ පිළිබඳ තියෙන මේ විශ්වාසය, ගරුත්වය මම දැන් ඔබතුමා එක වෙනවද කියලා මේකට සාමාන්‍ය ටිකක් තරුණ ප්‍රජාව ඒවා ටිකක් මේ රටේ නැතුව නෙමෙයි මම කියන්නේ කොහොමද තදින් විශ්වාස කරනවා අපි. හැබැයි යම් විවේචනයක් එක්ක මේ කියන්නේ ඒකට හේතුවත් ජ්‍යොතිර්වේදීන් කියා ගන්නා සමහරුන්ගේ විවිධ ක්‍රියාකලාප නිසා, චර්යාවන් නිසා. නෑ ඒකට වෙලා තියෙන චාමික මහත්තයා 5 දෙනෙක් ගත්තොත් 5 දෙනෙක් 5ක් කියන්නේ. දැන් මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවනේ. දැන් අපි ගත්තොත් කොරෝනා එක සම්බන්ධව. කවුරු හෝ හෙලිකිරීමක් කරලා තියෙනවද? ඔය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මෙහෙම රට වැටේ මේ වගේ නෑ. මේක අනාරමත් රටක් වෙනවා. අනාරමත් රටක් මේක බැබලෙනවා සෞසිරියෙන් ඉතින් කෙත්වතු යාවල් කියන මේ අස්වැන්නෙන් පිරෙනවා. දැහැමි මේ කෙනෙක් එන්නේ ඔයනි කතන්දරනේ කියන්නේ හැමෝම. ඡන්දකට ළඟ වෙද්දී මේ කට්ටිය ඔක්කොම පෙළ ගස්සනවා අපි දකිනවා. එතන ඇවිල්ලා කියන්නේ ලොකු විදියට ප්‍රශංසා කරමින් මෙවැනි දේවල් කරනවා. ඊළඟ දවසේ කොරෝනා බිම ෆ්ලැට්. දැන් IMF එක පස්සෙන් දුවනවා. දැන් අයි ජ්‍යොතිෂයේදීන්ට මේවා කියන්න බැරි. ඒකයි. දැන් මගේ තර්කයක් හැටියට මම දකින විදියට අපිට දැන් ප්‍රශ්නේ දැන් ඕවා තමයි වෙලා තියෙන්නේ. පස්සේ දෙනෙක් ඇවිල්ලා කියනවා ආර්යා මේක කිව්වා ආර්යා අනිත් එක නා මේක කිව්වා මම විතරයි හරි කියලා කියන කතන්දර තියෙනවා. ඉතින් ඒක තමයි මෙතුමාගෙන් උත්මට අහන්න උවමනාකමක් තිබ්බේ. මොකද උත්තර? අපි උත්තර දෙමුද? දෙන්න ඕන දෙන්න ඕන. මොකද සුදත් ජයසුන්දර මහත්මයාගේ ප්‍රශ්නය ඔය බෝලය අපි කියන අර යෝකරක කියලා. ඕක වැටේ කියලා මම බලාපොරොත්තු වුණා. යාගේ වැඩසටහන වැටෙන්න පුළුවන් පැය එකමාරක් තියෙනවනේ කොයිලාකට කකුල් තිබුණට එක. ඒ නිසා මම වීඩියෝ එකකුත් ගෙනාවා. පාලක මැදිරියට දීලා තියෙන්න පුළුවන් නම් පෙන්නන්න. මොකක්ද මේ සතියේ අනාබේ? මේ සතියේ විතරක් මේක ගොඩක් ඉස්සරහට වැඩගත් වෙයිට කතාවක්. දැන් මේ කාලයකට පස්සේ ග්‍රහයෝ 3 දෙනෙක් මේ ලෝකායන ජ්‍යොතිෂයත් එක ගත්තාම ග්‍රහයෝ 3 දෙනෙක් නීච වෙනවා. ඔව්. ඒ කේන්දරයේ මේ රටේ කේන්ද්‍රයේ බලවත් ග්‍රහයෝ 3 දෙනෙක් ඒගොල්ලෝ. එතකොට දැන් අපි කියනවා දැන් මේ කේන්ද්‍රය ගත්තම අපි මම වශයෙන් සලකන්නේ සඳු. චන්ද්‍රයා කියන ග්‍රහයා නොවැම්බර් 5 වෙනි දින රාත්‍රී 9:05ට නොවැම්බර් 5 වෙනි දින රාත්‍රී 9:05ට කුජහිමි වෘශ්චික රාශියට පිවිස එයා නීච වෙනවා. ඒ වන විට පියකාරක රවි තාත්තා තමයි රවි. රවි තුලා රාශියේ නීච වෙලා ඉන්නවා. එතකොට මේ ලෝකයන් ජ්‍යොතිෂයේ පුතා තමයි ගුරු. ඔව්. ගුරු මකර රාශියේ නීච වෙනවා. ඔව්. මේ ත්‍රිග්‍රහලෝව මවත් පියත් පුතාත් නීච වීම රට තුල අලුත්ම රෝග රැල්ලකට පදනම් වැටීමක් බව මා ප්‍රකාශ කරනවා. ඒක ස්ථිරයි. දැන් අපි මේ හිතන කොරෝනාව ගැනම නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි හිතමු කොරෝනා එක අලුත් ප්‍රභේදයක් හෝ කිසියම් හෝ දෙයක් පටන් ගන්නවා. මේක නොවැම්බර් මාසේ 5 වෙනිදාන් පස්සේ ටික ටික ලූස්සනවා. ඔව්. නොවැම්බර් මාසේ 5 වෙනිදාන් පස්සේ නොවැම්බර් 20 විතර වගේ වෙනකොට මේකේ ප්‍රතිඵල අපිට දැනගන්න පුළුවන් වෙයි. මේ ලෙඩේ තියෙන සුවිශේෂී තත්ත්වය තමයි මේකට බෙහෙත් අහන්නේ නැහැ. එතකොට අතපය හයිය තියෙන මිනිහා ඒ වගේම අපි කියනවා මේ ප්‍රතිශක්තිය හොඳ මිනිහා ජීවත් වෙනවා. අනිත් මිනිස්සුන්ට කරදර බාධක ඇති වෙනවා.
එතකොට මේ රෝග යන වචනය ගැන අපි හොයලා බැලුවොත් මේ රෝග යන වචනය මුලින්ම සඳහන් වෙන්නේ ඍග්වේදයේ තමයි. එතකොට රෝ කියන්නේ හිරු. රෝ කියන්නේ හිරු. ග කියන්නේ ගමන. හිරුගේ ගමන අනුව තමයි රෝග වැළඳෙන බව ඍග්වේදයේ සඳහන් වෙන්නේ. අපිත් ඒක දන්නවනේ ඉතින් නේ. ඔව්. හැම දෙයකටම හිරු හොඳයි. උදේට කියනවා ටිකක් ඉන්න උදේ එළියේ D විටමින් හම්බ වෙනවා කියලා. මොනවා හරි දෙයක් තියෙනම් අවුවට දැම්මම ඒක වේල්ලා පුෂ්ටික නැති වෙලා යනවා. රෝග නසන්න, රෝග ඇති කරන්න දෙකටම හිරු සම්බන්ධ වෙනවා. ඔව්. එතකොට හිරු සඳු ආලෝක ග්‍රහය වශයෙන් තමයි අපි ගන්න. හිරයි සඳයි දෙන්නම ආලෝකයේ වීදින ග්‍රහය වශයෙන් තමයි ගන්න. එතකොට රවි ග්‍රහය සිරුරට අධිපති ජීවය ලබා දෙන ග්‍රහය විදිහට තමයි අපි සලකන්නේ. සඳු සිතට අධිපති චිත්ත ලබා දෙන ග්‍රහය වශයෙන් තමයි සලකන්නේ. අපි ඒකනේ කියන්නේ හද මෝරනකොට පිස්සන්න පිස්සු තද වෙනවා කියලා. හරි? ඒතකොට ගුරු සිරුරේ ගුරු ග්‍රහය. ගුරු සිරුරේ අභ්‍යන්තර බලය ලබා දෙන ග්‍රහය වශයෙන් අපි සලකනවා. ඒ වගේම ඉන්ද්‍රයන්ට අධිපති ග්‍රහය වශයෙන් සලකනවා. ඒ අනුව හිරු සඳු ගුරු නීච වීමෙන් මතක තියාගන්න අපේ රටේ විතරක් නෙවෙයි. මේක ලෝකායන ජ්‍යොතිෂය. ලෝකයට හඳුනා නොගත් ලෙඩක් පැමිණෙන බව ස්ථිරයි. ස්ථිරයි කියන වචනේ යටින් ඕනනම් කෙනෙකුට ඉරක් ගහ ගන්න පුළුවන්. මේ ත්‍රිග්‍රහ සංයෝගය මේ නීච වීම තුලින් ලොවට හඳුනා නොගත් ලෙඩක්. දැන් කොරෝනාව හඳුනාගෙන තියෙන මේ වගේ මොකද අපේ අලුත් ලෙඩක්. පැමිණෙන බව ස්ථිරයි. ඒක බොහෝ විට දැන් අපි දෙසැම්බර් මාසේ වගේ වෙනකොට නොවැම්බර් පටන් ගන්න තද බල වෙනවා. මාර්තු වෙනකොට ඉවර වෙයි කියලා මම හිතනවා. මාර්තු අන්තිම අප්‍රේල් විතර වගේ වෙනකොට මේකයි මේ කොරෝනා එකයි ඔක්කොම ඉවර වෙයි කියලාත් මට හිතෙනවා. ඉතින් ඒක නිසා මේක තමයි මේ සතියේ සුවිශේෂී පලාපලය. ජ්‍යොතිෂයේ විභාගයක් තියෙනවද කියන්නේ? ජ්‍යොතිෂයේ විභාගයක් නැහැ. මේක තමයි මිනිහෙකුට ජීවත් වෙන්න තියෙන ලේසිම රස්සාවලින් එකක්. එතකොට කේන්දර පන්තියකට යනවා. ගහයෝ ටික ගහලා කොරු ටික ගහ ගන්න පුළුවන් විදිහට කේන්දරයක් හදන්න ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් එන මිනිහා කේන්දරේ ගේනවනේ. ඒකත් ඕනේ. දැන් මම ඇත්තම කියන්නම් මම අවුරුදු 20 ගානකට කලින් තමයි කේන්දර හදන්න ඉගෙන ගත්තේ. මට දැන් කේන්දර හදන්න මතක නැත්තේ වැඩි. එහෙම ඕනේ තාක්ෂණයේ තියෙනවනේ. අප්‍රේට මම කම්පියුටරෙන් හදා ගන්නවා. ඉතින් ඒ ගිය වෙලාවේ ඉල්ලා ඊට පස්සේ ගෙදර ගාව බෝඩ් එකක් හදා ගන්නවා. ජ්‍යොතිෂවේදී බොක් හරි එකක් දාගෙන කේන්දර බලනවා. ඉතින් කිසිම ජ්‍යොතිෂය ගැන අවබෝධයක් පොතපතක් කියවීමක් එහෙම දෙයක් මුකුත් නැහැ. ඉතින් කියනවා පට්ටපල් බොරු. ඔය ලිත සම්බන්ධව එක එක ඒවා තියෙනවා. සමහර ගැටලු නැහැ. සමහර ප්‍රශ්න තියෙනවා. අපි දැන් ලංකාවේ ලිත තියෙනවා. අපිට දැනට පිළිගන්න පුළුවන් ලිත් ලංකාවේ තියෙන එකයි. ඔය රෝහන් සිසුරු කුමාර මහත්මයාගේ ලිත තමයි සාමාන්‍යයෙන් ලංකාවේ නිවැරදි කියලා පිළිගන්නේ. නමුත් අපි ඒව පාවිච්චි කරන්නේ නැහැ දැනට. අපි පාවිච්චි කරන මහා බාලාස් ඇඩ්වාන්ස් එපමරීස් කියන ලිත. ඒ වගේම අපි ඉංග්‍රීසි ලිත් වලින් තමයි වැඩ කරන්නේ. ඒවාට මේ වෙලාව දෙන්නේ එංගලන්තයේ මේ තාරකා මධ්‍යස්ථානයේ. මේ ජ්‍යොතිෂය අපි කරාට මේ ජ්‍යොතිෂය ප්‍රංශ එංගලන්තේ අපිට වැඩි ගොඩක් දියුණුයි. කැල්කියුලේෂන් ගන්න ඒගොල්ලන්ගේ. අපි ගණන් හදන්නේ ඉන්දියාවේ හදන්නෙත් නැහැ ගණන්. ඔය ඔච්චර කෙලිකාරෝ හිටියට. එංගලන්තේ තාරකා මධ්‍යස්ථානයේ පරමාණු කොරලෝසුවක වෙලාවරන් තමයි ජ්‍යොතිෂයට නැකත් උපස්ථාන සහ වෙලාවල් හදන්නේ. ඒතර ඒවා අපේ ලිත් වල වෙනස්. දැන් අපි ලිත් print කරන්නේ කොහොමද? දැන් මම දන්නේ එක ජ්‍යොතිෂවේදියෙක් කියනවා මේ මහත්තයා ලිතක් print කරන්න කියලා. ලිත් දෙකක් අරන් ආවා. තියෙන මාකට් එකේ මෙන්න මේක ටයිප් කරන්න ඕයි කිව්වා. ඔය ටයිප් කරන එක මමත් ළඟට බැලලා සර් මේක ඔය අන්තිම උපස්ථාන තියෙන ඉලක්කම වෙනස් කරන්න පුතා 5 4 කරන්න 4 3 කරන්න. එතකොට ඒක මගේ. රට පිළිගත්ත ජ්‍යොතිෂවේදිය. නම කියන්නේ හොඳ නැහැ එතුමාගේ ගෞරවය. එහෙම තමයි ලංකාවේ ලිත් print කරන්නේ. අපි සාමාන්‍ය පලාපලයක් කියනවත් ලංකාවේ ලිත්වල තියෙන තොරතුරු ගන්නේ නැත. ලංකාවේ ලිතක් බලාගෙන කේන්දරයක් හදන්නේ නැත. දැන් අපි පාවිච්චි කරන පැකේජස් වල ඔක්කොම අපි අරන් තියෙන ඉන්ටර්නැෂනල් දත්ත. ඒ කියන්නේ වෙලාව තමයි එතන තියෙන වෙලාවේ අවශ්‍යතාවය. දැන් මෙහෙමනේ දැන් සමහරලාට ලංකාවේ කුරුණෑගල ඉපදිච්ච මිනිස්සෙකුට කුරුණෑගලට කිලෝමීටර් 10ක් එහා ඉපදිච්ච මිනිස්සුත් අපි ගන්න කුරුණෑගල කියලානේ. දැන් වර්තමාන ක්‍රමයට ඒක වැරදි. අක්ෂාංශ දේශාංශ වෙනස් නේ ඉතින්. ස්ථානීය වෙලාව වෙනස් නේ. එතකොට අපි Google එකෙන් ටයිම් එක අරගෙන Google map එකෙන් Google ටයිම් එක එතෙන්ට ඇප්ලයි කරගන්නවා අක්ෂාංශ දේශාංශ. හරියටම හදනවා නම් Google කේන්ද්‍රේ.
දැන් මෙහෙම හිතන්නකෝ. දැන් වෙලාව අපි කියනවා අහවල් වෙලාව කියලා. මම වෙලාව කියන්නේ නැහැ. මේ අහවල් වෙලාව කියලා කියනවා. ඔය කියන්නේ කොහේ වෙලාවද? රේඩියෝ එකේ කියන්නේ කොහේ වෙලාවද? කොළඹ වෙලාව. පිළිගත්තු වෙලාව. කොළඹ වෙලාව. හරි? එතකොට ත්‍රිකුණාමලයේ ඉන්න මිනිහට මොකක්ද ඇහෙන්නේ වෙලාව කීයද කියලාද? රේඩියෝ එකේ දාන් ඉන්නකොට කොළඹ වෙලාව තමයි. කොළඹ වෙලාව තමයි ඇහෙන්නේ. කොච්චර වෙනසක් තියෙනවද? ත්‍රිකුණාමලට අපිට කලින් නිරපායන්නේ. අංශ 4ක්. අංශ විනාඩි 5 ගාණක් වෙනස්. ඒකත් අමතක කරන්න. දැන් අපි මේ පාවිච්චි කරන්නේ මොකද්ද මේ වෙලාව? මේක කලාපීය වෙලාවක් නේ. අපි කියනවා TNL රූපහින වැඩසටහන ඔස්සේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9:30ට හෙට රට යනත වැඩසටහන පටන් ගන්නවා. කලාපීය වෙලාවනේ. කලාපීය වෙලාව කොහොමද අරන් තියෙන්නේ? ලෝකේ වෙලා කලාප 12යි. වෙලා කලාප 12යි. හරි එතකොට අපේ කලාපෙට ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය රටවල් කීපයක් අයිති වෙනවා. එතකොට මේ වෙලා කලාපේ වෙලා වැටලා තියෙන්නේ රේඛා මధుරාසිය හරහා. ඒතර අපි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය කියලා වෙලාව කියන්නේ මధుරාසිය වෙලාව. විනාඩි 10යි තප්පර 38ක වෙනසක් තියෙනවා. ඕක කිසිම ජ්‍යොතිෂ වේදියෙක් දන්නෙත් නැහැ, හදන්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ. ඕක වෙනස් කරන ක්‍රම දෙකයි තියෙන්නේ. පරණ කේන්දරවල වෙනස් කරන්න ඕන. අලුත් කේන්දරවල ඉපදිච්ච දා හරියටම අක්ෂාංශ දේශාංශ ගන්න ඕන. එහෙම නිවැරදි කරනවා නම් ඔය ඒ කාලේ හදාපු වයස 60 පැනපු අයියලාගේ ඔක්කොගෙම කේන්දර වැරදි. දැන් මං කියන තරගේ බොරුද ඔයා? නෑ ඔය පිළිවෙල ගැටලුවක්. පොඩි වෙලාවක් නෙමෙයි. පොඩි වෙලාවක් නෙමෙයි. විනාඩි 10 තප්පර 38ක් මට මතක විදියට. වෙනසක් තියෙනවා. ඒක වැරදිලා හරියට ත්‍රිකෝණමලේ පුදුනා නා. එතන තව 5යි ගානක වෙනසක් තියෙනවා. හොඳයි. අපිට බොහෝ දේවල් කතා කරන්න දෙන වෙලාව තමයි ටිකක්. කබිලස්ත දේවාලයට. ඔව්. අතරම දෙයියෝ පිළිගන්නේ එහෙම කියලා කියනවා. සපෝතුවා කැබිලිත දේවාල ඉපදුනා නෙමෙයි එතන ඉන්නවා කියලා කියනවා. එහි ඔකඳයි. කතරගම දේවාලයට වැඩිය. නෑ අපිට දැන් කීපෙක ඉන්න පුළුවන් නේ. නමුත් හැමතිස්සෙම මේ දෙවිවරු බලන්නේ මිනිස්සුන්ගෙන් අයින් වෙලා ඉන්න. උන්නාන්සලාට මේ ඔය කැම බීම අවශ්‍ය වෙන්නේ නැහැ. උන්නාන්සලා බලන සමාධිගත වෙලා ඉඳලා මතු බුදු බව ප්‍රාර්ථනා කරන දෙවිවරු ඒගොල්ලෝ තමන්ගේ සමාධිය වඩන්නේ. ඒතොර ඒගොල්ලෝ කැබලිත්ත වගේ තැන්වල ගිහිල්ලා බොහෝම නිදහසේ ප්‍රදේශවල වාසය කරා. දැන් අපි උන් කැබලිත්ත යන ඩ්‍රම් එක ගගහ ඉස්සර නම් නිර්මාංශ හිටියා මාස 3ක්. ඊටසෝක අඩු වුණා. අඩු වෙලා දැන් ගිහිල්ලා කතරගමේ කපු මහත්තයන් ගියොත් කපු මහත්තයා කැබලිත්ත යන්න ඕන. හැබැයි මේ මහත්තයා මේ නිර්මාංශ නැහැ. දවස් 3ක් හිටියා මේක මහත්තයා. දැන් තුමාගේ දවස් තුනට බහැලා. කපු මහත්තයා කරන බිස්නස් එක. කපු මහත්තයාගේ ජීප් තියෙන ඔක්කොම තියෙන කපු මහත්තයෙක් එක්ක යනවා. දැන් දෙයියෝ නෑ කැබලිත්තේ. අනිත් දෙවියන්ට දෙවියෝ විමාන තියෙනවනේ. කැබලිත්තට ලබන කරුණාද? එහෙම හැම දෙවියෝ වෙන්නේ නැහැ. දැන් අපේ සූර්යන්දේ හාමුදුරන්ට එන්න නම් කතා කරන මන්ත්‍ර තියෙනවා. කතා කරන්නේ මන්ත්‍රෙන් කතා කරන්න. හැබැයි පින්දිලේ යවන්න ඕන. නැත්තම් බෑ. දැන් ඔය රැට යනවා ටීවී වල තොইল එහෙම පෙන්නනවා. මම දාන්න දෙන්න යන ගෙදර මම අපේ නෝන්ලාට කියන්නේ දානවා නම් එළියට ගහම බලන්න ඕන. දැන් බෙර ගහලා ඔක්කොම කළා දැන් යක්කුන්ට ආරාධනා කරනවා මේක. ගෙදරට එන එක. දැන් බඩු ඇවිල්ලා ඉන්නේ මෙතන දැන් ඉස්සරහා. අපේ උන් නිදිමතුමා මේක ඕෆ් කරලා බුදිය ගන්නවා. යකා නන්නත්තරයි. ඌ හෙට යනවා මෙහෙට යනවා. හරි පරිස්සම කරන්න ඕනේ වැඩ. හොඳයි ඔය පිරිතෙන් ඇයි මේ යක්කු ඇවිස්සනවා කියලා කියන්නේ මම මේක අහලා තියෙනවා. එහෙම දෙයක් තියෙනවා පිරිතෙන්. හරිද? මොකද දැන් අපිට කහඹිලිය ගෑවම කොහෙට කියන්නේ? කහන එක නෙවෙයි ඉන්න බෑනේ. ඉතින් පිරිතෙන් වෙන්නේ ඒක තමයි. දැන් ගාක් මලගේ මේ අමනුෂ්‍ය දෝෂ දෙන්නනකොට මං කියනවා ඔයගොල්ලෝ පිරිත් දාන්න එපා දැම්මොත් ප්‍රශ්නේ වැඩි වෙනවා. අරෝ පිරිල කරන්න ගන්නවා ගේ ඇතුලේ. උදු ඉන්න බෑනේ. ඒ නිසා මේක හිමීට ඉවර කරගන්නකම් පිරිත් දාන්න එපා ගෙදර කීප දවසක්. සාමාන්‍ය සතියක් දෙකක් මාසයක් තුන් මාසයක් පිරිත් දාන්න එපා කියලා. දැන් දන්තනක කිව්වා මේ පිරිත ඕෆ් කරනවා. ඕ පිරිත ඕෆ් කරනවා. පහන් කුඩු කරනවා. පිරිත ඕෆ් කරනවා. ලයිට් යනවා.
හොඳයි අපිට මේ සමාජීය දේවල් ටිකට ඉක්මනට එන්න ඕන වෙලාව අපිට තුරු කරගන්න ඕන හින්දා අපි අර කොරෝනා කතාවේ කොරෝනා වීඩියෝ එකක් තියෙනවා වචන පෙන්නන්න ඒක ලබා ගමු. ඒකම හිතන්න ඔබතුමා ටිකක් වේලාසිනින් කියන මේ වර්තමාන කොරෝනා තත්ත්වය ඔමික්‍රෝන් එන්න කලින් මම කියනවා හවල් කාලේ හවල් ළම නොදත් ලෙඩක් එනවා මේක ලෝක හැදෙනවා හැමෝටම ඒක අවශ්‍ය නම් පෙන්නන්න. ඒක මම වීඩියෝ එකේ තියෙනවා. දැන් අපිට ලොකුම ප්‍රශ්නේ මේක කවද ඉවර වෙයිද මොකක්ද මේ උනේ? මම කියනවා අප්‍රේල් අන්තිමේදී ඉවර වෙයි කියලා. ඔමික්‍රෝන් ප්‍රශ්නේ ඉවර වෙනවා අප්‍රේල් අන්තිමේදී. කොරෝනා ඉවර වෙයි. කොරෝනා ගැන මට කියන්න බෑ. දැන් අපි පටන් ගත්ත ඔමික්‍රෝන් කියන ප්‍රශ්නේ බොහෝ විට අප්‍රේල්ෙන් පස්සේ මේ ලෝකයේ මේ තත්ත්වය මොකක් හරි ප්‍රශ්නකින් සමතේ වෙනවා. අප්‍රේල් පහු වෙනකොට සමතේ වෙනවා කියලා මගේ පුද්ගලික අදහස ඒක. ඒක කොරෝනා වගේ මුළු ලෝකෙටම බලපාපු දෙයක් ගැන වේලාසිනින් කිව්වද නැද්ද කියලා කවුරු ඇහුවා? නෑ මෙහෙම ඉතින් අහලා නෑනේ කවුරුත්. ඒක දැන් අපිට මම ඇවිල්ලා ලෝකායන ජ්‍යොතිෂ කරන මිනිහෙක් නෙමෙයිනේ. සබ්ජෙක්ට් දෙකක් නේ. ලෝකය ගැන බලන මිනිස්සු වෙනම ඉන්නවා, පුද්ගලයෝ ගැන බලන මිනිස්සු වෙනම ඉන්නවා. අපි කරන්නේ පුද්ගල ජ්‍යොතිෂ. මං කිව්වේ පුද්ගලයාට තමයි මං කේන්ද්‍ර බන් ලග්නෙ නෙමෙයි කියලා. දැන් ලෝකායන ජ්‍යොතිෂ ගැන බලන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු විශේෂ පුද්ගලයෝ ඉන්නවා. එහෙම ඇහුවනම් ඒ මිනිස්සු අපිට ගණන් හදලා බලලා කියන්න තිබ්බා. දැන් ඕක මේ ඔතන වැදගත්කමක් තියෙනවා චාමික තමයි මේ මන් දකින විදියට. දැන් මට මතකයි ගිය අවුරුද්දේද කොයිද? හරිය පිට අවුරුද්ද හරි. සිංහල අලුත් අවුරුද්දේ නැකත් වැරදි කියලා කිව්ව නේද? වාසියට ගත්තයි කියලා. නැකත් වෙනස් කරලා ගත්තයි කිව්ව තමන්ගේ වාසියට කියලා. දැන් අන්න ඒ වගේ කතාව මට මෙතුමාගෙන් අහන්න. දැන් ඒක වුණොත් ඒකෙන් ලොකු හානියක් වෙනවා. මම දන්නේ මම නැකත විශ්වාස කළා නැකතින් ඒ එන ප්‍රතිඵල අනුව මම මේ කතා වෙන එකක් ගැන මම කතා වෙන්නේ. දැන් එහෙම ප්‍රශ්නයක් වුණා කියලා. ඔව්. නැකත් වැරදි. ඒක බලපාන්න පුළුවන්. හරියටම බලපෑවනේ ඉතින්. රජීව පෙරළුණා. 2014 ගත්ත නැකත් වැරදි 2015 රජය පෙරළුණා. තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය මේ අපි මේ මොහොතේ අත්විඳින ප්‍රශ්න ගැන ජ්‍යොතිෂ වේදිකෙක් විදියට කියන්න දෙයක් තියෙනවා. ඔව් පුළුවන් කියලා. හැබැයි ඒක ජ්‍යොතිෂයෙන් නම් කියන්න බෑ. නමුත් තෙල් ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය ගැන මට කතා කරන්න පුළුවන් මේ සමාජයේ ඉන්න සාමාන්‍ය පුද්ගලයෙක් විදියට. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි කලමනාකරන උපාධිය කරනකොට අපිට බාටා ක්‍රමය කියලා එකක් උගන්වනවා ඒ කාලේ. මම දැන් උගන්වනවා කියලා. බාටා ක්‍රමය. ඒතර බාටා ක්‍රමය තමයි ලෝකෙ තිබිච්ච පළමු වෙළඳ ගන්න දෙරුවා. ඔයාගේ එළුව මං අරගෙන ඔයාලට කොකුළු 10 දෙනෙක් දෙනවා. හරිද? එතකොට රජවරු ඉගුරු දුන්නා මිරිස් ගත්තා. බාටා සිස්ටම් එක. එතකොට ওই බාටා සිස්ටම් එකට මම කියන්නම් කරන්න ඕන දේ මම සමන පුරුද්දක් විතර මේ කොළවල ලියනවා. අපි දන්න දෙයක් තියෙනවා ෂදු අත විග්‍රහය කියලා. ෂදු අත. මම දන්නේ මේ පාර්ලිමේන්තුවේ ආචාර්ය මහාචාර්යවරු අඩුම තරමින් මේකවත් දන්නවද කියලා. අපි රටක් හදන්න කලින් අපි ෂදු අත විග්‍රහයක් කරන්න ඕන. රටේ තියෙන ශක්තිය මොනවද? දුර්වලතා මොනවද? අපි දැනගන්න ඕන. අපිට තියෙන අවස්ථා මොනවද? අපිට තියෙන තර්ජන මොනවද? මම සරල උදාහරණයක් ඔයාලට අරගෙන කියන්නම්. කුවේට් කියන රට ගන්නකො. ගොඩාක් සල්ලි තියෙන රටක් නේ. ගොඩාක් සල්ලි තියෙන රටක් නේ. හැබැයි බොන්න වතුර නැහැනේ. කුවේට් වල වතුර එකක් වතුර ලීටරේ බෝතලයක් රෙස්ටෝරන්ට් එකකින් ගන්න ගියාම ඩොලර් 50ක් හෝ 52ක් වෙනවා දැන්ට මිල. නමුත් ඒ රටේ මොටර් සයිකල් එකකට තෙල් ගහ ගන්න ගියොත් තෙල් පිරිපහදු කරලා ඔක්කොම කරලා ඇවිල්ලා ෂෙඩ් එකෙන් ගහ ගන්න පුළුවන් ඩොලර් 30කට. ඊට බහරයින් බලන්න. බහරයින් කියනකට මම මේක පහුවේ දවසේ ඉන්ටර්නෙට් එකේ දැක්කම මම මේ මතකයේ තියෙන මට ඉතුරු රටවල් ටික මතක නැහැ. බහරයින් වල මේ වතුර එකක් වෙනවා ඩොලර් 60ක් වතුර ලීටරයක්. ඒතර ඩොලර් 49 පෙට්‍රල් ලීටරයක් බහරයින් වල වෙන්නේ. දැන් අපේ ශක්තියින් කියන්න මට ඔයා. අපේ රටේ තියෙන ඕන තරම් වතුර. හරිද? අපේ තියෙන දුර්වලතාවය කියන්නේ ඔයා. ඩොලර් නැහැ. අපිට තියෙන අවස්ථාවක් කියන්නේ වතුර පිට රට යවීම. අපිට ඒකට තරජනයක් නැහැ කාගෙන්වත්. මේක තමයි බාටා සිස්ටම් එක රජය කරන්න ඕනේ. හරිද? අපි හිතනවා මේ තෙල් ගොඩාක් තියෙන වතුර ටිකයි තියෙන. එහෙම එකක් නැහැ. ලෝකයේ මුළු වතුර සංයුතිය ගත්තම අද වෙනකොට මිනිස්සුන්ට පාරිභෝජනයට ගන්න පුළුවන් වතුර තියෙන 100%යි මතක තියාගන්න. ඕක තව අඩු වෙනවා. ඇයි අපිට වතුර ලීටර් 10ක් දීලා බෙදපෙරදිට එක තෙල් ලීටරයක් ගන්න බැරි? ওই මිනිස්සුගේ තෙල් තව කාලෙකින් ඉවරනේ. අපේ වතුර ඉවර වෙනවද නැහනේ?
අපේ මේ රට තව අවුරුදු 1000ක් තිබ්බත් 10000ක් තිබ්බත් අපි කැලේ කපන්න නැතුව පරිස්සම් කරගත්තොත් ඒක කරන්නේ. මෝසම් වැසි ටික වහිනවා අපිට. ඉදී ඇලෙල වතුර තියෙනවා, ගංගාවල වතුර තියෙනවා. අපිට වතුර තියෙනවා. උන ඩොලර් පස්සට හොඳ විසඳුමක්. පුළුවන් නම් බලශක්ති ඇමතිවරයාට කියන්න බැදි බෙද රටවල්. ලෝකේ රට වතුර පිට රටින් ගෙන ලැබුණ රටවල් 20ක් තියෙනවා. සිංගප්පූරුව, මැලේසියාව බැහුවොත් කරාම සිංගප්පූරුව වතුර නැහැ. හරි. ඇයි අපිට බැරි මේ අපේ රටේ තියෙන වතුර ටික මොකුත් කිසි වියදමක් නැහැනේ. ඇයි අපිට බැරි වතුර ටික එක්ස්පෝර්ට් කරන්න? දැන් බලන්න මැතිනිය රබර් සහල් ගිවිසුම් ගෙවුවා කියලා ඔබතුමා අහලා ඇතිනේ. 70 77 කාලේ සිරිමාව බණ්ඩා මම නම් අහලා තියෙනවා දැකලා නැහැ ඔබතුමා පුංචි ළමෙන්නේ ඒ කාලේ. රබර් සහල් ගිවිසුම් ගෙවුවා. අපේ චීනට රබර් දුන්නා, චීනෙන් අපිට හාල් දුන්නා. ඒකට කළ කොළගුණ සැලකීමක් වශයෙන් මිස්ටර් තාවෝ හැදුවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඇවිල්ලා කොළඹ. ඒක සිහිවටනයක් විදිහට ඒ හම්බ කරගත්ත මුදල් වලින් යෙදූ යම්කිසි ප්‍රොෆිට් එකක් ලංකාවේ ඉන්වෙස්ට් කරා. දරු ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි කාලෙදී. ඉතින් අපි බලන්න ඕන මේ රටේ පවතින ගැටලුව. මේ මන් දැන් බැලුවේ ධනාත්මක විදියට. දැන් මට කියන්න තිබුණේ රටේ පෙට්‍රල් නැහැ. අපි බයිසිකල් විකුණන ව්‍යාපාරයක් පටන් ගමු. ඒතකොට ළඟ මිනිස්සුන්ට ඒක අපේ සාක්කුවට බිස්නස් එකක් කරන වැඩක් නේ. අපි රට ගැන හිතන වැඩක් නෙමෙයි මේ බිස්නස් එක. බයිසිකල් පද ටික හොඳයි සෞඛ්‍යයට. නමුත් බයිසිකල් අපිට කතරකම යන්න බෑනේ. අපි මේ හුවමාරු ආර්ථිකයක් හදාගන්නවා. අපි ළඟ තියෙන දේවල් නැති එක කාලා දෙන්න නැති එක ළඟ තියෙන මට්ටම දේවල් අපි ගන්න ඕනේ. මේ රට දැන් මාලදිවයින් අල්ලපු රටේ කෝ බොන්න වතුර. ගොඩක් දුර යන්න ඕනේ නැහැ. ඇයි අපිට එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් බිස්නස් එකක් මේ රටේ දිනු කරන්න බැරි වගේ? එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් බිස්නස් එකක් නැත්තම් ලෝකේ කවදාවත් ඒ රට දිනුනේ නැහැ. යන ක්‍රමයට හොඳේ. යන ක්‍රමයට. අපි පුළුවන් තරම් enterprises development තමයි කරන්න ඕනේ and investment promotions. එතකොට මේ රට ඩිකාම ලූස්සනවා. දැන් වා හිතන්න මේ Apple ෆෝන් එක ගහලා Apple කම්පැනි ඩොලර් බිලියන 19ක් ලාභ ගන්නවනේ. ලාභ ගන්නවා ඩොලර් බිලියන 19ක්. ඔය වගේ එක ඉන්වෙස්ටර් කෙනෙක් ලෝකේ අපේ රටට ගෙනවොත් ඇති නේද? අපේ ආර්ථිකය ඩොලර් බිලියන 81යි. බිලියන 81යි. ඔව්. 5 දෙනෙක් ගාලා තැන් පහක් හොඳ ෆැක්ටරි පහක් දැම්ම නම් ඉවරයි. කොටස් ගාලා නගිලා. ඊළඟට දැන් බලන්න මේ අපි ඇයි මේ රටේ පවතින ගැටලු ධනාත්මක බලන්නේ නැත්තේ? අපි පුංචි කාලේ මං හිතන්නේ ඔබතුමාගේ වයස මම දන්නේ නැහැ ශාන් මහත්තයා. අපි පුංචි කාලේ අපිට තිබෙන ටීවී. තේරුණාද? අපි උදේ පාන්දර 5 මාට කොහොමත් අපේ ගම්වල මිනිස්සු නැගිට. දැන් මගේ දවල් නම් බුදි ගත්තේ නැහැ. තුන සෙත් පිරිත් ටික ගියා, පන්සිල් ටික ගියා, අද සෙත් පිරිත් ටික ගියා, ගිහිල්ලා මොනවද උදේ පාන්දර ගිය සින්දු? උදේ පාන්දරම කියනවා අතටගත් විට ඔබේ රටේ ඉගිලිලා නොයනු සලකනු මග සලකනු නීති පිළිපදිනු රියදුරන්ගේ නොසැලකිල්ලෙන් බිහිසුණු අනතුරු වේ සදහට අසරණ වේ. එතකොට මොටරසයිකල් ස්ටාර්ට් කරන කාට එනවා මයින්ඩ් එකට පරිස්සමෙන් යන්න ඕන. ඒ වගේම අවදිවන්න දීප්තිමත් දිනක උදා වෙලා තිබෙන්නේ හිතනවාට වඩා සුන්දර විනෝදවර ලෝකයක අපි ජීවත් වෙන්නේ. දවල් වහබොන්න හිටිය එකා බෙල්ලවල දාගෙන හිටන් හිටිය එකා හිතනවා නෑ මට අද දවසේ ගේමක් ගහ ගන්න පුළුවන් ඔපචුනිටි එකක් තියෙනවා කියලා. මොකද මිනිස්සුන් නැගිට්ටවනවා මයිල් කෙලින් වෙනවා. දැන් උදේ පාන්දර රේඩියෝ එක දාන්නකෝ මොනවද කියන්නේ? මගේ මල්ල ගෙදරට මල් වඩමක් අරගෙන එන්න ඔයා. ළමත් හොඳට ඇති ඉනතරකටද අහංකාර ලඳුනේ. මේවා කෑවේ අපේ channel. රූපහානි channel තමයි මේවා කෑවේ. මේ රට කෑවේ රූපහානි channel. දැන් ගෑස් පොළුව පෙන්නනෝනේ. හරි ලස්සනට. ගෑස් පොළුව පෙන්නනෝනේ. හැබැයි අර දරලිපේ උයන අම්මා පෙන්නන්නේ නැහැ. අපි පුංචි කාලේ මට මතකයි මේ අපේ ලොකු අම්මාගේ කඩයක් තිබ්බා. අපි ගෝණි වලට ගෙනල්ලා මේ ලී කුඩු මෙහෙම උඩින් පොල්ලක් යටින් දෙපැත්තෙන් පොල්ලක් බස්සලා තලලා අපි ලී කුඩු ලිප හදලා ඕකේ තමයි වතුර මුට්ටි ලිපේ තියන්නේ මේ බර ශක්තියට ඒ කියන්නේ තේ වලට.
අද මේ රටේ ලීකුණු කොච්චර තියෙනවද කියලා බලන්න. මේ මොරටුව පැත්තේ විසි කරගන්න බැරි ලීකුණු තියෙනවා. කවුරුවත් ලීකුණු ලිපක් හදලා සුපර් මාකට් එකට දාලා තියෙනවද? ලීකුණුත් එක්ක. ලීකුණු ලිපක් හදලා සුපර් මාකට් එකට දාලා තියෙනවද? ඊළඟට පුරන් කුඹුරු තමයි පෙන්වන්නේ. රටේ. හැබැයි පැහිච්ච කුඹුරු පෙන්වන්නේ නැහැ. දැන් මේ මාසේ මගේ තාත්තගේ 7 දවසේ දානෙට මම සිට්ටාමලුව පුරාණ විහාරයට අරගෙන ගියා උදේ දානේ. ගෙදර උයලා. යනකොට මේ ෂෝක් එකට ගොයම පැහිලා. උදේ පාන්දර මම අපේ නෝනට බලන්නකෝ මේ පෝර නෑ කියන මේ ගොයම් පැහිච්ච ලස්සන. මම දාන දිල්ලෙද්දී අර ටැට්ටරයක් දාලා සුනාමී කියන එකක් දාලා ගොයම් කපනවත් එක මිනිහ. හොද්දට පැහිලා තිබ්බ මම දන්නේ මේ මිනිස්සුන්ගේ පැහෙන්නේ අනිත් මිනිස්සුන්ගේ නැති වෙන්න හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ පෙන්නනවා. ගම් වල අපේ ගොවියෝ පෙන්නනවා. පෙන්වම ගොවියොත් ඉතින් දැන් අපි ටීවී එකේ දකින්න වට හැබුණාට ගොවියර ඊතර දකින්නේ නැහනේ. ගොවියර ෆුල් ආතල් මේක. ගොවියා කලව තනකොළ කාර වරස් කාලා. කාලා පොළොවේ ගහලා ආණ්ඩුවට බැලලා කෑ ගහනවා. දැන් ඔකද කරන්න ඕන? ඔකද කරන්න ඕන මිනිස්සුන්ට? ඔක්කොම පෙන්නලා අන්තිමට ප්‍රවෘත්ති අන්තිමේ පෙන්නනවා પાස්පෝර්ට් පොලිම. එළහන යනවද? මෙහෙ ඉන්න බෑද? බෑ. ඉතින් අපේ මිනිහෙක් එන්ටර්ප්‍රයිස් එකක් ඩෙවලොප් කරයිද? කොල්ලෙක් සොයන රැකියාවක් පටන් ගනීද? රටපලයල්ලා. පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. රටපලයල්ලා. ඕක තමයි කියන්නේ. තව කියනවා පාස්පෝර්ට් පොලිම එක්ක නෙමෙයි හොඳට කර හින්දා යනවා කියලා. හැබැයි දැන් අපේ අම්මා ඔව් හරි. අපේ අම්මා දැන් කුඩුලිපේ උයන කෙනෙක් කිව්වා. විකල්ප බල ශක්තිය කුඩුලිප නෙමෙයි. මම තව කාරණාවක් කොට මේ ගැන කියන්න. අපි දැකලා තියෙන පුදුම තරම් දුක කුස්සිය විඳිනවා කියලා. ඉතින් අම්මට අයිතියක් නැද්ද? අපිට අයිතියක් නැද්ද? ගෑස් ලිපක උයන්න දෙන්න අපේ අම්මට. ඊට වඩා ජීවිතේ පහසු කරා. ඔව් තියෙනවා. අයියා අන්තිමට නෑ. ගෑස් ලිපක නෙමෙයි. දැන් අලුත් ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. අර මොකද්ද? මම දන්නේ අපේ නේද ඉන්ජන්ක්ෂන් කියලා එකක්. ඈ? ඉන්ජන්ක්ෂන් කුකර් එකේ අපේ නෝනෝ යන්නේ ඉන්ජන්ක්ෂන් කුකර් එකේ. ඒකත් අම්මට දෙන්න පුළුවන් නම් හොඳයි ඔයාගේ. මොකද හේතුව ඉතින් ඒ ඉන්ජන්ක්ෂන් කුකර් එකේ උයන එක 50 රුපියල් 25000ක් විතර වෙනවා. ඊට පස්සේ ඒක නැතුණා ගෑස් ඉන්ජන්ක්ෂන් කුකර් එක ඉන්ජන්ක්ෂන් කුකර් එක ඉන්ජන්ක්ෂන් කුකර් එක ඔන් කරාම සිලින්ඩර් එක ගන්න පුළුවන්. ගන්නකෝ ඉන්ජන්ක්ෂන් කුකර් එක ඔන් කරාම අත දිවට පිච්චෙන්නේ නැහැ. හැබැයි ඉන්ජන්ක්ෂන් ෆෑන් එක තිබුවම උරත් වෙනවා. දැන් ඔයාට මම කියන්නම් මයි ගෙදර තියෙනවා ගෑස් ටැංකි 5ක් එන්න දැන් පෙන්නන්න. මම ගෑස් පෝලිං වල ඉන්නේ රටේ මිනිස්සු මං අඳුරනවා. කෝල් කරලා මල්ලි ගෑස් දෙකක් එවන්න කොහොම ගෑස් කඩේකාරයා ගෑස් දෙක එවනවා ගෙදරට. ඒකත් වෙලාව තමයි. වෙලාව. නෑ වෙලාව නෙවෙයි. නමුත් දැන් අර මගේ මල්ලි කෙනෙක් ඔයා දැන් එනකොට ආවේ නයනක කියලා මගේ මල්ලි කෙනෙක් ආවේ. දැන් මිනිහා මේ දවස්වල බැරල් දෙකක් එහෙම ගෙනල්ලා ලෑස්ති වෙනවා. අර මේ බයෝ ගෑස් වලින් උයන්න ලෑස්ති කරන්න. මම මොකද යෝව කරන්නේ? දැන් මේ තියෙනවනේ ගෙදර ගෑස් ටැංකි 5ක්. නෑ සර් ගෑස් ටැංකි තිබ්බර කවනේ බයෝ ගෑස් වලින් උයමු. මෙන්න යුනිට් එක මම දැන් හදන්න යන්නේ. මේවා ස්ටොක් කරන ලොරි ටයර් එකට එක ලොරි ටයර් එකක් ස්ටොක් කරාම පැය දෙකමාරක් උයන්න පුළුවන් ඒකේ. මේකට මූලද්‍රව්‍ය වශයෙන් ඕන ගොම කිලෝ 40යි දවසේ ගෙදර ඉතුරු වෙන කෑම ටිකයි විතරයි. දවසේ ගෙදර ඉතුරු වෙන කෑම ටික විතරයි. ඒක අපේ ඔය නායනක සහෝදරයාට මම මේ වෙලාවේ වැඩසටහන උදව්වට බලයි වැඩසටහන. මේ මම ස්තුති කරන හැම දෙයක් මිහා කරත් මට කියනවා දැන් අපි පිළියන්දලට යන්න ඕන ටැංකි දෙක. දැන් පිළියන්දල ගියම මම මෙතෙන්ට බස්සලා. දිව්වේ මම අර බලගෙන රටේ ලෝකේ මොන ප්‍රශ්න තිබ්බත් අපිට මේ ධෛර්යවන්ත මිනිස්සු මම බුදුමාර කියන්නම් ඔය කාබනික රසායනික අතන්ත්‍රේ වැඩක් නැහැ. මම මගේ බලහරුවේ ෆාම් එකේ අක්කර 10ක උරක්කන් දැම්මා. අක්කර 10ක කුරක්කන් දැම්මා. හොඳට පැහුණා. පෞගිසදේ කුරක්කන් කැපුවා. කපලා දැන් තියෙන්නේ අර අපි කියන පියලි කුරක්කන් කියලා. හරිද? දැන් ඒක සුද්ධ කරන්න ඕන. කිසිම රසායනික පොහොරක් තෙල් පොහොරක් ගහලා නැහැ. තනකොළ හැදුනා. ගෝලිය බඩකොසර් තනකොළ කියලා. මම ගෝ කමන්නේ කුරක්කන් කියන තනකොළනේ. කොහොම හැදෙන්න දීපන්කෝ. දැන් ඊට පස්සේ ගණන් හදලා බැලුවා. කුරක්කන් තෙල් පොහොර දාලා හදන්න ගියාම වැය වෙන මුදල සහ ලැබෙන අස්වැන්න. තෙල් පොහොර නැතුව කුරක්කන් හැදුවම වැය වෙන මුදල සහ ලැබෙන අස්වැන්න. දෙකම එකයි බලනකොට. දෙකම එකයි. අරක ගුණයි දරුවන්ට බෑ නේද කන්න දුන්නේ නැහැ. දැන් මම මගේ ඔය මැනේජර්ට කිව්වා කුරක්කන් විකුණන්න එපා ඇටයක්වත් කපලා සුද්ධ කරලා ඔක්කොම කරලා මට කොළඹට එවන්න. මම මේක පැකට් කරලා යාළුවන්ට ටිකක් කොටස් වශයෙන් පැකට් ටිකක් තෑගි දෙන්න ඕනේ. මිනිස්සුන්ටත් හොඳ දෙයක් කන්න ඕන නිසා මේ කොටසක් ෆාම් එකේ වියදම පිරිමහ ගන්න පික්මී දාලා විකුණන්න මෙහි ඔය හොයට වැඩිය මෙහි හොඳයි. මොකද අපි දැනටත් මේ ඕස්ට්‍රේලියානු කුරක්කන්ගෙන් ගේන්නේ කිලෝ එකකට රුපියල් 800ක් විතර කන්න ගියාම. මොකද අපි දකුණේ මිනිස්සු තලප කනවනේ. හරිද?
ඉතින් ඒක නිසා මේ අපිට කුරක්කම් වටිනවා. හොඳයි අපිට තියෙන වෙලාව තමයි ඊටමත් සීමාසතම ගොඩක් දේවල් කතා කරලා තව ගොඩක් දේවල් කතා කරන්නත් තියෙනවා. අපි අවසන් වටේකට පොඩ්ඩක් ආවොතින් සවත්වනේ කොහොමද අපි අපේ සාකච්ඡාව අවසන් කරන්නේ? මහත්තයා දෙමුද? ටිකක් කතා කරන්න. මට නේද? ඒ වෙලාවත් දුන්නාම හොඳයි කියලා හිතෙනවා. අපි තව දවසක එන්න කියමු අනිවාර්යයෙන් සවත්වන අපි කතා කරමු. අධ්‍යක්ෂමනේ කොහොමද අපිට අපි අවසන් අවස්ථාව දෙමු? ඔව් දැන් මම මේ හිතුවේ චාමිකවන්ත මේ අවස්ථාවේදී මෙතුමාට ස්තුතිවන්ත වෙන අතර දැන් මේ අපි තියෙන ප්‍රශ්න ගැන දැන් ඉස්සරහට දැන් මෙතුමා කියනවා මේ ප්‍රශ්න වැඩිවීමක් තියෙනවායි කියලා. ප්‍රශ්න වැඩිවීමක් වෙලා ඊට පස්සේ අඩු වෙනවා. අප්‍රේල් වෙනකන් අප්‍රේල් පහු වෙනවා කියලා කියන්නේ මේ තමයි කියන්නේ පහු වෙන ඊට පස්සේ අඩු වෙනවා. අතරේ තව කවුරු හරි ජනනායකකෝ ඒ වැනි කෙනෙක්ගේ ශෝකදායක පණිවිඩයක් ඇහෙනවා කියලා කිව්වනේ. ඒ වගේ අනතුරකට ලක් වෙන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියන කතාව කිව්වා. ඒ වගේම දැන් මෙතන අපි කතා කරේ ජ්‍යොතිෂය සහ කොහොමද රටේ වර්ධනය සහ එයා සම්බන්ධව ගලපලා ගන්න පුළුවන්ද රටට නැකතක් තියෙනවද නැත්නම් පාලකයාගේ නැකතද පාලිතයාගේ නැකතද වැඩි වෙන්නේ ඒ ආකාරයෙන් කොහොමද රටක සංවර්ධනය සහ ඒට හේතුපාදක වන කරුණු ගැන කතා කරා. ඒ වගේම දැන් එතකොට අද කතා කරේ අර මෙතුමා කියන වගේ අපිත් ගිය අර වෙලාව හරියටම මෙතනට කියන වෙලාව අද වෙන දේ අපි කතා කරමින් දැන් යන්නේ. දැන් අද වෙනකොට දැන් මේ IMF එක ගැන කතා කරපුවම මෙතුමත් කිව්වා IMF අනිවාර්යෙන් යා යුතුයි කියලා. එතකොට දැන් හෙටක් ගැන අපි කතා කරනවා නම් දැන් හෙට වෙනකොට මේ වෙලාවේ අවිනිශ්චිතත්වයක් නේ තියෙන්නේ. දැන් මේ වෙලාවේ මොනවද මේ තෙල් ටික ලැබෙයිද වාහන සම්බන්ධයෙන් දැන් වාහන ධාවනය කිරීම හැකියාවක් ඇති වෙයිද මම දැන් අද පත්‍රවල දාලා තියෙනවා වාහන ධාවනයටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා තෙල් හිඟයක් ඉදිරියේදී වෙනවායි කියන කතා. දැන් එතනදී ඔය සොෆ්ට් ඇනලිසිස් එක වගේ කෙනේ අර මෙතුමා කතා කරලා කිව්වේ මේ මොනවද ශක්තියින් මොනවද දුර්වලතා මොනවද කොහොමද යන්න ඕනේ ඒ ක්‍රියාවලියෙන් මම එතන එකඟ වෙනවා. මොකද චමකන්ත ඒක ඇත්තටම රටට තියෙන්න ඕනේ යම්කිසි ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ අවුරුදු 5න් 5ට වෙනස් වෙන එකක් නෙවෙයි. අවුරුදු 20කට හෝ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් අද කියනවා පුනර්ජනනීය බලය ගේන්න ඕනේ කියලා. කියනවා 2030 වෙනකොට. හැබැයි ඔය ඉස්සෙල්ලා ජෙනරේෂන් ප්ලෑන් කියලා එකක් තිබ්බ අවුරුදු 20කට. ඒකේ කොහොමද මේ තැනට එන්නේ කියන එක. දැන් ඒක අපි වෙනස් කරලා දාලා අපි දැන් කියනවා තාම අපිට ඕනේ මෙගාවොට් 2700ක් වගේ අපේ අවශ්‍යතාවය තියෙන. අපි ඒකට 3500ක් 4000කට වර්ධනය කරගන්න ඕනේ කියලා. ඉතින් අපි අපිට දෙන්න පුළුවන් කියලා මෙහෙන් ඉන්දියාවට. හැබැයි අද වෙනකන් අපොසත් වෙලා තියෙනවා. ඉතින් රජයක් කියනවා සමහරවිට මේක වෘත්ති සමිති කියනවා වෘත්ති සමිති කියනවා මෙතන මාෆියාවක් කියනවා මේ මාෆියා ඇතුලේ තව මාෆියාවක් කියනවා මෙවැනි කතන්දර තමයි අපි දකින්නේ හැමදාම. එතකොට මෙතනදී වෙන දෙයක් තමයි අපි හැමදෙස්සෙම දැක්කේ කෙලින්ම අපේ බදු හැටියට අපි බද්දක් අරගෙන ඒක එකතු කරලා ජනතාවට සහනයක් දෙන එකද නැතහොත් හැමදේම නිකන් දීලා ඊට පස්සේ නායක අරගෙන ඒක පියවා ගන්න එක තමයි දැන් ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේක මම දැක්කා රෝමයේ මේ සිදුවීම වෙලා තියෙනවා කියලා මම දැක්කා අද මම කියෝකේ හිටියා මේ ඒ කාලේ තියෙනකොට මේ රිදී කාසිය අපි දැන් අර මුදල් අච්චු ගහනවා වගේ රිදී කාසියේ 100ක් රිදී නම් ඒ වෙලාවේ හිටපු ඩයක්ලිෂියන්ද කොහෙද ඒ එම්පරර් ඒක රිදී කාසියේ වටිනාකම පොඩ්ඩක් අඩු කරනවා මේ රිදී ටිකක් අඩු කරනවා කළා ඒ රිදී ඉතුරු වෙනවනේ ඉතුරු වෙන එකෙන් තව ගහනවා තව ටිකක් අඩු කරනවා ඕම කළා අන්තිමනම මේගොල්ලෝ ගියා කියලා ඔය වෙන විකල්ප මාර්ග වලින් තමුන්ගේ මඩිය තර කරගත්ත සමහර කට්ටිය මේ වගේ මුදල් අච්චු ගැසීමේ මූලාරම්භය එතන කියලා. ඒකනේ රන් කහවණු කියලා ඊට පස්සේ ඕක බහැලා නේද තඹුණු උනානේ. ගහන එක මොකද ඒ ආර්ථිකයත් එක්කම හරියට නැත්නම් අපි තාම රන් කහවණු පාවිච්චි කරනවානේ. දැන් මේවැනි තත්වයක් කියලා. ඉතින් මේ වගේ වෙලා ඒ කොහොමද රෝමේ කඩා වැටෙන්නේ කියන එක මේ කාලය තුල. මොකද මිනිස්සුන්ට හැමදේම නිකන් දෙන්නම් කියලා කියනවා. කලමනාකාරීත්වයක් කොහෙවත් නැහැ. කලමනාකාරීත්වය නිකන් දෙන එක අතර සසඳලා යම් කිසි ක්‍රමවේදයක් කරා නම් හරියටම. ඒ කියන්නේ දැන් බදු ක්‍රමයක් තියෙනවා. ඒ බදු ක්‍රමයට සල්ලි යන විදිහට දෙනවා. මේ කියන්නේ යම් දේවල් දිය යුතුයිනේ. එතකොට ඒකට මේ සහනයන් දෙන්න ඕනේ. හැබැයි මෙතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අද වෙනකන් මං හිතන රටක් ඇටියට බේරුම් කරගන්න බෑ. බේරුම් කරගන්න බෑ. මොකද්ද අපිට අවශ්‍යතාවයන් කියලා. මෙතන කියනවා ව්‍යාපෘති ලක්ෂයක් පටන් ගන්නවා කියනවා. අදට කොහෙද ඒක කතන්දරයක් කියනවා. ඒකත් කොහොම කේන්ද්‍රගත කරගෙන යන්නේ අර පළාත් සභා ප්‍රාදේශීය සභා සමා ඡන්ද මැතිවරණ වලට ඉලක්ක කරගෙන තමයි යන්නේ. පළවෙනි අවුරුද්ද දෙකේ යම් කිසි වැඩක් කරනවා ඊළඟ අවුරුද්ද තුනේම කරන්නේ ඡන්දවල වල ලෑස්ති වෙනවා. ඕක තමයි ප්‍රශ්නේ චාරා. හොඳයි අපි එහෙනම් ආද සාකච්ඡාව සංක්‍රම අපිට වැඩි වෙලා නැ වෙලාවත් ඉවරයි හැබැයි අහන්න ඕන එකක් මට අතෑරුණා ඒක අපි කවදාවත් කතා කරමු වෙලා නැහැ මේක දීර්ඝ පැහැදිලි කරා තමයි පොඩ්ඩක් අහන්න ජාම දැන් අපි දැන් පොඩි කාලේ තියෙන පොඩි බලාපොරොත්තුනේ අපි ඉගෙන ගන්න දොස්තර කෙනෙක් වෙන්න එහෙම අපි අධ්‍යාපන රටාව ඇත්තටම හැදිලා තියෙන්නේ මම හිතන්නේ කවුරුත් පොඩි කාලේ ජ්‍යොතිර්වේදියෙක් වෙන්න ඉගෙන ගන්නවද කියලා මට ලොකු අදහසක් නැහැ ඒක ඔබතුමාත් කොතනින් හරි මෙතනට වැටෙන්නේ නැතිනේ මට නම් බලන්න දෙකක් චාමගහත් එක එකට මට ඉදිරි කරගන්න ඕනේ ඒකම අනිත් එක මොකක්ද අර අපි කියන්නේ එක මේ
ෆෙන්ෂුයි වගේ එකක්. මේක මේ ජ්‍යොතිෂ වේදිකත් එක්ක යන්නේ නැකද නැත්නම් ඒකට පරිබාහිරව එකක්ද කියන කතාවේ. මොකද සමහර කටි දැන් මේ පැත්තට ගිහිල්ලා කියනවානේ මේ පැත්තේ දොර ගලවන්නේ, මේ පැත්තේ දොර දාන්නේ, මේ පැත්තේ කකුසිය ගලවන්නේ, මේ පැත්තේ කකුසියක් දාන්නේ. තමයි වාස්තු විද්‍යාව පිළිබඳව කියන්නේ වාස්තු විද්‍යාව කරන හින්දා අතරම තියෙන තිබ්බට වැඩිය හානියක් කරගන්න අන්තිමට අපේ ජීවිතවලට කොහොමද අපි අවසන් නෑ මම වාස්තු ගැන කතා කරන්නේ නැහැ. ඉතින් දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ මට කියන්න මොකද්ද කියලා. කොහොමද මෙතනට වැටුනේ කියලා? මම වැටුනේ. වැටීම කියන්නේ වැරද්දක් විශ්වාස අර්ථයෙන් නෙමෙයි මම කියන්නේ. මගේ ජීවිතයේ තිබිච්ච එක බලාපොරොත්තුවක් තමයි මේ මට එදා ඉඳන් හිතුණා ජ්‍යොතිෂවිදියෙක් වෙන්න මේ ගෙදර ඉඳන් කරන රස්සාවක් කරන්න. ගෙදර ඉඳන් කරන අපේ දෙමව්පියන්ට සහ නෑදෑයන්ට මාව දොස්තර කෙනෙක් කරන්න. නමුත් මට ඕනේ සංගීත වේදිකෙක් වෙන්න. මම ඒ සැරේ බටලා ගැහුවා නම් මම සංගීතය කර බුදු දකින්නද මම පහුගිය දවස්වල සින්දුවක් අවුට් කරලා තිබ්බා. එතකොට මේ තමන් උදේ යනවා මේ ක්ලාස් A level ක්ලාස්. ඉතින් යනකොට මට ෆිසික්ස් තේරෙන්නේ නැහැ. මං කල්පනා කරා රුපියල් 50ක් දීලා ෆිසික්ස් පන්තියට අනේගේ තේරුමක් නැහැ. මොකද මට ෆිසික්ස් තේරෙන්නේ නැහැ. මම දැක්ක ජ්‍යොතිෂ පන්තියක් තියෙනවා. මම ජ්‍යොතිෂ පන්තියට ගියා. මට ෆිසික්ස් තේරුන්නේ නැහැ. මට ජ්‍යොතිෂ තේරුණා. ෆිසික්ස් තේරිච්ච උන් යනවා මොටෝ සයිකලේ. ජ්‍යොතිෂ තේරිච්ච මම යන්නේ බ්‍රෑන්ඩ් නිව් මර්සිඩීස් බෙන්ස් එකේ. ඕක තමයි කර්මය කියන්නේ. ඒත් එක කොහොමද ඉවර කරන්නේ මොකක්ද දෙන පණිවිඩය? දැන් මම රටට දෙන පණිවිඩය තමයි මේ අවස්ථාවේ මං රටේ මිනිසුන්ට ඔබ කියලා ආමන්ත්‍රණය කරන තරහ වෙන්න එපා. දැන් උඹේ කොන්ද මේ වෙලාවේ ගහකින් වැටලා කැඩුනොත් ඔබට ඒක හොඳ කරගන්න වෙදු 1000ක් මේ රටේ හොයාගන්න පුළුවන්. හැබැයි ඔබේ කොන්ද නිවට කමට නැමුණොත් ඒක කෙලින් කරගන්න ඕනේ ඔබම තමයි. ඒ නිසා මේ වෙලාවේ අපි තීරණය කරගන්න ඕනේ අපි කොන්ද නවාගෙන ඉන්නවද කෙලින් තියාගෙන මේ ගමන යනවද කියන එක. හොඳයි වුණා බොහොමත්ම ස්තුතියි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බිසර චාණක්‍ය මානගේ මහතාණනි අපේ ආරාධනය පිළිගෙන අපේ සාකච්ඡාවට මෙයට අයබෝවන් බොහොමත් ස්තුතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි අධ්‍යක්ෂකවරණේ අයබෝවන් බොහොමත්ම ස්තුතියි. අදත් අපේ සාකච්ඡාව සමගින් එකතු වෙනවා. එහෙනම් අපි මේ බොහොම රසවත් අධිෂ්ඨානශීලී විශේෂ සාකච්ඡාවෙන් හෙට රට යන අපින් අදට සමුගන්නව නැවතත් ලබන සතියේ මෙවැනිම සාකච්ඡාවකින් හමු වීමේ බලාපොරොත්තුෙන් සෝදාගරාත්මයක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.